Travel with Chatura. අයිබෝවන් ට්‍රවල් විච් චතුර අපිට කතා බහක් නිර්මාණය කරන්න සිද්ධ වෙනවා. මොකද පරිසරයේ වැඩිපුර ගැවසෙන විදින අය විදිහට අපිට දකින්න දේවලුත් එක්ක. ඉතින් අද වැඩි සංචරණ සීමාවත් එක්ක ඇවිදින්න බෑ. හැබැයි ඔබ දන්නවා රටේ බොහෝ තැනක කැස්බෑන් මරණ වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන්න පටන් අරගෙන තියෙනවා. බටහිර හා දකුණු මුහුදු තීරයන් වලින් විශේෂයෙන්ම අපිට වාර්තා වෙනවා මේ වන විටත් විශාල මරණ සංඛ්‍යාවක්. සීමිත භූමි ප්‍රමාණයක වාර්තා වෙන විශාල මරණ සංඛ්‍යාවක්. ඒතර මේ නැව නිසාද මේ වෙන්නේ නැත්නම් ඇත්තටම කැස්බෑවුන්ගේ ජීවිතවලට තර්ජනයක් තියෙනවද විවිධ ප්‍රකාශ කරන වාරකම් කාලෙට කොහොමත් ওই විදිහට එනවා තව සමහරු කියනවා නෑ ඔය 60 අපි කැස්බෑවෝ ගැන තියෙන දැනුම ප්‍රමාණවත්ද ඒ වගේම සාගර කලාපය ගැන තියෙන දැනුම ප්‍රමාණවත්ද ඉතින් අපේ වැඩසටහන තුල බලාපොරොත්තු වෙන්නේ අද පුංචි දරුවාගේ ඉඳලා වැඩිහිටියා දක්වාම මේ කැස්බෑවුන් පිළිබඳව මේ කලාපය පිළිබඳව සාගර කලාපය පිළිබඳව විශේෂ දැනුමක් එකතු කරන්න පුළුවන් වෙයි කියලා අපි ආරාධනා කරා ඒ හින්දාම මේ සඳහා සම්බන්ධ වන්නට ලංකාවේ මේ සම්බන්ධයෙන් පර්යේෂණ කරපු ඒ වගේම මේ සම්බන්ධයෙන් තම නිබන්ධන ඉදිරිපත් කරපු අයට සම්බන්ධ වෙන්න කියලා අපිත් එක්ක සම්බන්ධ වෙනවා ජෛව සංරක්ෂණ සංගමය වෙනුවෙන් සභාපති ආචාර්ය ලලිත් ඒකනායක මහත්මයා ආයුබෝවන් ඔබ පිළිගන්නවා. ඔබ විතරද ලංකාවේ මේ සම්බන්ධයෙන් පර්යේෂණ පත්‍රිකාවක් හරි එහෙම නැත්නම් කැස්බෑව සම්බන්ධයෙන් පශ්චාත් උපාධියක් කරපු හරි කෙනෙකුට ඉන්නේ? පර්යේෂණ නම් අපි ගොඩක් කණ්ඩායම ගොඩක් සම්බන්ධලා තිනවා අපි මේ කැස්බෑව ගැන පර්යේෂණ කරන්න. නමුත් ආචාර්ය උපාධියක් ලබාගත් කෙනෙක් දැනට ඉන්නේ මම විතරයි. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙනවා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය වෙනුවෙන් එහි සභාපති තුෂාන් කපුරුසිංහ මහත්මයා ආයුබෝවන් ඔබවත් පිළිගන්නවා. මේ ශාස්ත්‍රයේ කොච්චරක්ද දැන් ඔබ මේ ව්‍යාපෘතියත් එක්ක සම්බන්ධ වෙලා සහ මේ ව්‍යාපෘතිය ආරම්භ කළා මොන වගේ බලපෑමක් කරන්න පුළුවන් වෙලා තියෙනවද කැස්බෑවන් සම්බන්ධව? චතුර 1993 තමයි ලංකාවේ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය අපි ඇති කරන්නේ. ඇත්තටම තංගල්ලේ රැකව කියන වෙරළ තීරය අපි 1993 යනකොට දාන කැස්බෑ බිත්තර සියල්ලම මිනිස්සු අරගෙන ආහාරයට ගන්නවා විකුණනවා කැස්බෑ මරණ ඒ වගේ තැන. ඉතින් අපි ඒක අද අභය භූමියක් බවට පත් කරලා තියෙනවා. ඒ අනුව ඔබට තේරෙනවා අපි කතා කරන මාතෘකාවත් එක්කම ඒ අයට ඒ සම්බන්ධයෙන් කතා කරන ප්‍රාමාණික දැනුමක් තිබෙනවා. අපි ඒ හින්දා මේ එන්න කියලා කිව්වේ. විශේෂයෙන්ම මේ වෙලාවේ අපි හඳුනා ගැනීම වැදගත් වෙනවා ලංකාවේ කැස්බෑවන් සම්බන්ධයෙන් සහ කැස්බෑ වර්ග කීයක් එනවද ලංකාවේ අවට මුහුදු කලාපය පිළිබඳව මම මුලින්ම කැමතියි සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරනවා නම්. ලංකාවට කැස්බෑව වර්ග 5ක් එනවා. ලෝකයේ ඉන්න කැස්බෑව වර්ග 7න් 5ක් ලංකාවට එනවා. ප්‍රධාන වශයෙන් ගල් කැස්බෑව, බටු කැස්බෑව, ඊළඟට දාර කැස්බෑව, ඔලුගෙඩි කැස්බෑව සහ පොතු කැස්බෑව. මම හිතන්නේ අපි එකින් එකට ගියොත් මේ පුංචි දරුවෝත් බලන් ඉන්න හින්දා අපි මේ කැස්බෑවන් සම්බන්ධව දැනුමක් අරගෙන ඉන්න. අපිට මුලින්ම මේ චාරූපයත් එක්කම අපිට පෙන්වන්න අපිට කතා කරන්න පුළුවන්. අපි යමු මුලින්ම අපි ඉදිරිපත් කරන කැස්බෑවා සම්බන්ධයෙන් තොරතුරු මේ දාර කැස්බෑව. මේ සම්බන්ධයෙන් විස්තරයක් කරන්න පුළුවන්ද තුෂාන් මහත්මයා? දාර කැස්බෑව තමයි අපි ඉංග්‍රීසියෙන් ලෙදර්බැක් ටර්ටල් කියනවා. ඒ සිංහල භාෂාවෙන් අපි දාර කැස්බෑව කියන්නේ එයාගේ පිටේ අර ඔබට දකින්න ලැබෙන ආකාරයට දාර පහක් පිහිටලා තියෙන නිසා. ඊට අමතරව ඉංග්‍රීසි භාෂාවෙන් ලෙදර්බැක් ටර්ටල් කියලා කියන නම හැදිලා තියෙන්නේ. දැන් අපි අනිකුත් කැස්බෑවන්ගේ පිටකටුවට තට්ටු කරොත් නිකන් ඔබ ඔය ඝන මේසයකට තට්ටු කරා වගේ දැනෙන්නේ. නමුත් දාර කැස්බෑවගේ අපි පිටට තට්ටු කරොත් ඇඟිල්ලෙන් ඔබලා බැලුවොත් අපේ මේ හැමට අපි තට්ටුවක් දැම්මා වගේ තමයි දැනෙන්නේ. ඉතින් ඒකට හේතුව තමයි මේ දාර කැස්බෑවා විශේෂයෙන්ම ආහාරයට ගන්නේ ගැඹුරු මුහුදට කිමිදිලා ජෙලිෆිෂ් ජල්ලි මසුන් කියන අය. ඉතින් ඒ නිසා ඒගොල්ලන් ආහාරයට ගන්න යට කිමිදීමට අනුවර්තනය වෙන්න ඕන. ඉතින් අපි දන්නවා මුහුදේ උඩුකුරු තෙරපුම නැත්නම් උත්ප්ලවකතාවයේ වැඩි අධික ලවණ ප්‍රමාණයක් මිශ්‍ර වෙලා තියෙන නිසා යටට යනකොට මේ එල්ල වෙන තෙරපුමෙන් පීඩණයෙන් අස්ථි බින්දෙන්න පුළුවන්. ඒ නිසා අනිත් කැස්බෑ විශේෂ වගේ නෙමෙයි මේ කැස්බෑ වගේ විශේෂ අනුවර්තනයක් තියෙනවා. එයාගේ ඔය කටුව හැදෙන්නේ කුඩා තාරකාකාර අස්ථි ගණනාවක් මෙහෙම එකිනෙක සම්බන්ධ වීමෙන්. ඒතකොට ඒව වල නම්‍යශීලී නැත්නම් අපි කියන ෆ්ලෙක්සිබල් ගතියක් තියෙනවා. ඒ නිසා තමයි අර ඝන කටුවක් වෙනුවට නම්‍යශීලී සමක් එයාට තියෙන්නේ. ඉතින් දාර කැස්බෑව තමයි සියලුම කැස්බෑ විශේෂ අතුරින් විශාලම කැස්බෑව වෙන්නේ. එතකොට අපි බර අණුව ගත්තොත් ස්කන්ධය අණුව ගත්තොත් විශාලම උරගයා රෙප්ටයිල් එකක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ දිග අණුව එහෙම නෙමෙයි. නමුත් ශරීර ස්කන්ධය අණුව ගත්තොත් විශාලතම උරගයා විදියට සලකන්න පුළුවන් දැනට ජීවත් වෙන. ඒතර ඊළඟ කැස්බෑ විශේෂයට අපි යමු. මේ කැස්බෑ වර්ග 5ක් ගැන කතා කරනවා ලංකාවේ. හොඳයි. අපි බටු කැස්බෑව ගැන කතා කරන්නේ.
බටු කැස්බෑව තමයි දැනට අපි ඔලිව් රිඩ්ලි ටර්ටල් කියලා හඳුන්වනවා. ලෝකේ ඉන්න සියලුම කැස්බෑ විශේෂ අතරින් කුඩාම කැස්බෑ විශේෂය වෙන්නේ. ඒ එයාට අපි හඳුන්වන යාව යාගේ භෝජන විලාසය අනුව කානිවෝරස් නැත්නම් විශේෂයෙන්ම යා ස්පෙෂලායිස් වෙලා තියෙනවා, විශේෂීකරණයක් වෙලා තියෙනවා ෆිෂිවෝරස් කියලා අපි හඳුන්වන. ඒ කියන්නේ මත්ස්‍ය භක්ෂණ නැත්නම් භෝජන විලාසය තමයි එයා පෙන්වන්නේ. ඇත්තටම ඉස්සර අපි පරණ පර්යේෂණ පත්‍රිකා බැලුවොත් CSK භාෂ්ක ඒ වගේම සමර ජීව මේ වගේ පර්යේෂකයෝගේ පර්යේෂණ වාර්තා බැලුවාම ඒගොල්ලෝ 1980 ගණන් වල මුල හරිය වගේ වෙනතෙක් ලංකාවේ මුහුදෙත් ඒ වගේම ගොඩබිමත් සුලභම කැස්බෑ විශේෂ විදියට පර්යේෂණ පත්‍රිකාවල සඳහන් වෙන්නේ මේ බටු කැස්බෑව. නමුත් අපි කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ පර්යේෂණ ආරම්භ කරාට පස්සේ අපිට පැහැදිලිව තේරුම් ගියා ලංකාවට බිත්තර දාන්න එන සුලභව කැස්බෑව තව දුරටත් මේ බටු කැස්බෑව නොවේ කියලා. එය ගල් කැස්බෑව නැත්නම් ග්‍රීන් ටර්ටල්ගෙන් මෙයාව විස්ථාපනය වෙනවා. එතකොට නමුත් අදටත් මුහුදේ හමු වෙන සුලභම කැස්බෑ විශේෂය කවුද කියලා ඇහුවොත් අපිට උත්තරයට දෙන්න තියෙන්නේ මේ බටු කැස්බෑව කියන විශේෂය. එතකොට මඩ කැස්බෑව? මඩ කැස්බෑව කියලා අපි කියන්නේ ඒ මඩ කැස්බෑව කියන්නේ අපි ග්‍රීන් ටර්ටල් කියන විශේෂයට. එතකොට අපි මේ ග්‍රීන් ටර්ටල් කියලා දැන් මේක කොළ කැස්බෑව කියලා සම්පූර්ණයෙන් පරිවර්තනය කරොත් ඒක හරිද ඒ වචනේ? දැන් සාමාන්‍යයෙන් ඇමරිකාව වගේ රටක නම් සාමාන්‍ය මිනිස්සු මොකක් හරි වචනයක් හුරු කරගත්තොත් ඒ වචනේ ඒක ජනවාරේ එස්ටැබ්ලිෂ් වෙනවා සම්මතයක් විදිහට යනවා. නමුත් දැන් අපි බලනවා දැන් දැනටවත් අපි බැලුවොත් පාරිභාෂික වචන මේ සතුන්ට ව්‍යවහාරයේ දෙන ඒව ගත්තොත් බටු මේ ගල් කැස්බෑව, මාන කැස්බෑව, ගල් කැස්බෑව. ඔය නම් තුනම පාවිච්චි වෙනවා. නමුත් දැන් ඔබ රැකව ගිහිල්ලා මේ ග්‍රීන් ටර්ටල් කෙනෙක්ව පෙන්නලා ගමේ කෙනෙක්ගෙන් අහුවොත් ඒගොල්ලෝ කියන්නේ බට්ටා කියලා. බට්ටා, බට්ටු නෙමෙයි. බටු කැස්බෑව කියන්නේ මේ ඔලිව් රිඩ්ලිට බට්ටා කියලා රැකව ගමේ කියන්නේ ග්‍රීන් ටර්ටල්. හැබැයි අර ග්‍රීන් ටර්ටල් කියලා කියන්නේ මේ කැස්බෑව කිසිසේත්ම කොළ පාට නෑ. හැබැයි ඇත්තට මේ ග්‍රීන් ටර්ටල් කියන නම හැදිලා තියෙන්නේ දැන් ඒ කාලේ ජර්මනිය වගේ රටවල් වල ටර්ටල් සුප් කියලා කැස්බෑවුන්ගෙන් මස් වලින් හදන සුප් ඉතා ප්‍රසිද්ධයි. ඒතකොට මේ කැස්බෑවුන්ගේ අපි කියනවා මේ යටි කබල විවෘත කරලා ඒ මස් ගනිද්දි සුප් හදන්න මෙයාගේ කොලෙජන් තන්තු ඇතුළේ ඒ පටක කොළ පැහැයෙන් දිස් වෙනවා. ඒ නිසා තමයි ඒ ශරීරය ඇතුලේ තියෙන කොළ පැහැයක් නිසා තමයි මෙයාට ග්‍රීන් ටර්ටල් කියන නම හැදුනේ. නැතුව අපිට පිටින් බැලුවම කිසිම කොළ පාටක් පේන්නේ නැහැ. ඉතින් එයාට ඇත්තටම අර ගොඩක් අය ඉංග්‍රීසි වචනේ ඍජුවම සිංහලට අරවලා කොළ කැස්බෑව නැත්නම් හරිත කැස්බෑව කිව්වට එයාට කිව යුතු නම වෙන්නේ ගල් කැස්බෑව. එයත් වද වියාමේ තර්ජනයට ලක් වෙලා තියෙන වද වියාමේ අපි කියන එන්ඩේජර් නැත්නම් තර්ජනයට ලක් වූ විශේෂයක් විදිහට සලකනවා. ඒ වගේ මෙයා භෝජන විලාසය අතින් ගත්තාම අනිත් කැස්බෑවුන්ට වඩා සුවිශේෂයි. මොකද මෙයා කුඩා කාලයේදී සර්වභක්ෂක වුණාට පරිණත වුණාට පස්සේ ලිංගික පරිණතපත් වුණාට පස්සේ මෙයා මුළුමනින්ම ශාක භක්ෂක සත්වෙක් වෙනවා. ඒ නිසා නොගැඹුරු මුහුද මෙයාට ගල් කැස්බෑව කියලා කියන්නේ නොගැඹුරු ප්‍රදේශයේ තියෙන ගල් පරවලට ඇවිල්ලා ඒ ගල් පරවල තියෙන දියසෙවල නැත්නම් අපි කියන මරීන් වෙජිටේෂන් ඒව මත යැපෙනවා. අපි ඔලුගෙඩි කැස්බෑව ගැනත් කතා කරන්න ඕන. ඔව්. ඔලුගෙඩි කැස්බෑව ගත්තාම ඇත්තටම අපි දරුවන්ට මුගන්නද්දී අපි හඳුන්වනවා මේ ඔලුගෙඩි කැස්බෑවව මුහුදේ ඉන්න හයිනාව විදිහට. දැන් අපි දන්න හයිනා කියන සතා එයාගේ ඔළුව ලොකුයි ගොඩක්. ඒකට හේතුව මේ දෙන්නගේ මේක සමානයි. දැන් ඔලුගෙඩි කැස්බෑව කියන්නේ මෙයාගේ ඔළුව ලොකුයි. මේ බෙල්ල ප්‍රදේශය විශාලයි. ඒතකොට ලොගර් හෙඩ් කියන නම හැදලා තින්තේ. ඒකට හේතුව අපිට විස්තර කරන්න පුළුවන් මෙයාගේ භෝජන විලාසය ගත්තොත්. දැන් ඕගොල්ලෝ නිකන් කල්පනා කරන්න ඕගොල්ලෝ දන්නවා අපි ඔය හග්ගෙඩි කියන ඒවා බෙල්ලෝ මොලස්කාවන්. ඒතකොට මේ වගේ එකක් අපිට පොලේ ගැහුවත් කැඩෙන්නේ නැහැ ලේසියෙන්. ඉතින් මේ කැස්බෑවට පුළුවන් එයාගේ හණු වලින් මේ කටින් මේ බෙල්ලෝ හපලා ක්‍රෂ් කරලා ඇතුලේ තියෙන මදේ කන්න. ඉතින් ඒතකොට හිතාගත්තේ දැන් අපිට අර කවදාවත් මේ කටට අතක් එහෙම දැම්මොත් අර කතුරකින් කපුවා වගේ ඇඟිල්ලක් කපන්න පුළුවන් මේ සතෙකුට ලේසියෙන්ම. ඉතින් ඒ නිසා මෙයාගේ මේ ඔළුව ලොකු වෙන්න හේතුව තමයි මේ අදෝ හණුව නැත්නම් යට හණුව මැන්ඩිබල් එකේ ඉඳලා ගෙල පේශි එනවා මේ බෙල්ල ප්‍රදේශයට. ඒ නිසා විශාල ගෙලක් තියෙනවා. ඒකින්ද තමයි යට ඔලුගෙඩි කැස්බෑව කියලා නම හැදිලා තියෙන්නේ. අපිට මං හිතන්නේ මගේ අරුනේ දැන් පොතු කැස්බෑව විතරයි. පොතු කැස්බෑව ගැනත් කිව්වතන් අපිට ඉතුරු කොටසට යන්න පුළුවන්. ඔව්. පොතු කැස්බෑවට අපි ඉංග්‍රීසියෙන් කියනවා හොක්ස් බිල් ටර්ටල්. අපි දන්නවා හොක් ඊගල් කියලා පක්ෂියෙක් ඉන්නවා. බර්ඩ්ස් ඔෆ් ප්‍රේ කියලා අපි හඳුන්වනවා. විලෝපික මාංශ භක්ෂක කුරුල්ලෝ. අන්න ඒ වගේ ඔයගොල්ලෝ බැලුවොත් මේ ඡායාරූපවලත් පොතු කැස්බෑව වගේ පහළට වක්කුණු හොටක් තියෙනවා. හොක් ලයික් බිල්.
උකුසු ආකාරය හොටත් තියෙනවා. දැන් මේකක් තියෙන්නේ ඇයි මේ කැස් බෑවට? මෙයා සැරිසරන්නේ කොරල් පර ආශ්‍රිතව. මෙයා විශේෂයෙන්ම මෘදු කොරල්, soft corals කියන ඒවා, ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ස්පොන්ජියන්. අපි ස්පොන්ජස් කියන ඒවා ආහාරයට ගන්නවා. ඒව වලට විෂ උරා ගැනීමේ විශේෂ හැකියාවක් තියෙනවා. එතකොට මේ පොතු කැස් බෑව ආහාරයට ගත්තාම මෘදු කොරල් සහ ස්පොන්ජාවන් මෙයාගේ ශරීරය තුළට ඒ විෂ ඇතුල් වෙනවා. මෙයාට හැකියාවක් තියෙනවා ඒ විෂ දේහේ පටක තුල තියාගන්න. ඉතින් ඇත්තටම ඉන්න දැන් ලංකාවට එන කැස් බෑවෙන් අතිශය දුර්ලභයි. ඒ වගේම දැනට ඔය අපි නම් කරපු කැස් බෑවුන් අතරින් critically endangered නැත්නම් උග්‍ර ලෙස දැඩි ලෙස වඳවීමේ තර්ජනයට පාත්‍ර වුණු කැස් බෑවෙක්. ලංකාවේ මේ කැස් බෑවා සුලභව පැමිණියා මීට දශක ගණනාවකට කලින්. නමුත් මෙයා ලංකාවෙන් තුරන් වෙන්න බලපෑ ප්‍රධානම හේතුව තමයි අපි කියනවා tortoise shell trade කියලා, නැත්නම් කැස් බෑ පොතු නිෂ්පාදනය. මේ අලංකාරම කැස් බෑව කියලාත් කියන්න පුළුවන්. ඒ කැස් බෑවව මරලා එයාගේ ඔය පිට කටු අරගෙන ඒ වලින් කන්නාඩි ෆ්‍රේම්, එතකොට අපේ ඔය මේ ජුවලරිස් රත්තරන් බඩු ඒව දාන පෙට්ටි, පනා, වලලු, මේ වගේ විවිධ නිෂ්පාදන ලංකාවේ විශේෂම ගාල්ල කේන්ද්‍ර කරගෙන ලොකු කර්මාන්ත ශාලා තිබ්බා. ඉතින් ඇත්තටම ඒක තමයි මේ කැස් බෑව ලංකාවෙන් වඳ වෙලා යන්න හේතුව. ඇත්තටම කියන්න කනගාටුයි, රැකව වෙරළට කැස් බෑ විශේෂ පහම එනවා. නමුත් දැන් අවුරුදු සැලකිය යුතු කාලෙකින් මේ පොතු කැස් බෑවෙක් විතර දාන්න ආවේ නැහැ. මට ලෙලි කැස් බෑව කියලාත් කියනවා. ආචාර්ය ලලිත් ඒකනායක මහත්මයා, දැන් අපිට පැහැදිලි කැස් බෑව පිළිබඳව. එතකොට දැන් වැඩිපුරම ලංකාවේදී අපිට හම් වෙන්නේ මොන කැස් බෑ විශේෂද? ඔව්, තුෂාන් මහත්මයා කිව්වා වගේ අපි මොහොතේදී ගියොත් අපිට දකින්න පුළුවන් ඉන්නේ බටු කැස් බෑව. හැබැයි විතර දාන්න එන ඒවා අපි පරිශන කරලා තිනවා තංගල්ලේ රැකව 1996 ඉඳලා එන දවස් 365ම පැය 24ම වෙල්ලේ බීච් පෙට්‍රෝල් කරලා, කියන්නේ මේ ආරක්ෂා කරලා. එතකොට අපි එන සියලුම කැදලි වාර්තා කරපුවම අපිට බලා ගන්න පුළුවන් වුණා රැකව ප්‍රදේශයේ 96%ක්ම එන්නේ ගල් කැස් බෑව කියලා. ඉතුරු ටික තමයි බටු කැස් බෑව 3%ක් විතර එනවා. අනිත් විශේෂ ඉතුරු ප්‍රමාණය. ඒ වගේම අපි තවත් පරීක්ෂණයක් කරා මේ වගේ දවස් 300ට පාම එක දිගට පරීක්ෂණයක් කරා කොස්ගොඩ ප්‍රදේශයේ. එහෙදී අපිට දක ගන්න ලැබුණා කොස්ගොඩ වෙරළ තීරයේ 90%ක් පමණ ගල් කැස් බෑව වෙනවා. ඉතුරු ප්‍රමාණයෙන් 7%ක් විතර බටු කැස් බෑව වෙනවා. ඒ කියන්නේ එහෙම බැලුවම ලංකාවේ බිත්තර දාන්න වැලිපුරු මෙන්නේ ලංකාවේ වෙරළ තීරයට ගල් කැස් බෑවෝ. නමුත් මොහොතේදී අපි දකිනවා බටු කැස් බෑවෝ. ඒකට හේතුවක් වෙන්න පුළුවන් දැන් අර ඉන්දියාවේ අපි දන්නවා මේ සමහර තැන්වල ලක්ෂ ගාණක් කැස් බෑව බිත්තර දාන්න එන ප්‍රදේශයක් තියෙනවා, එරිබාඩා කියලා කියනවා. ඒ කියන්නේ විධාල වශයෙන් ඔලිව් රිඩ්ලි කැස් බෑව බිත්තර දාන්න එනවා. ඒ ඔලිව් රිඩ්ලි ගහණය අපේ ලංකාවට මුහුදෙත් ඉන්න පුළුවන්. එතකොට අපේ ලංකාවට ඔලිව් රිඩ්ලි නැත්නම් බටු කැස් බෑ ගහණය වැඩි. නමුත් බිත්තර දාන්න එන ප්‍රමාණය ගල් කැස් බෑව තමයි වැඩියෙන් ඉන්නේ. එතකොට නැවේ අනතුරත් එක්ක වැඩිපුරම දැන් අපේ මුහුදු කලාපයට මේ එන මෘත ශරීර මොන කැස් බෑවන්ගේද? අපි දැන්ට වාර්තා වෙලා තියෙන විදිහට ගල් කැස් බෑවෝ සහ බටු කැස් බෑවන්ගේ සිරුරු තමයි වැඩියෙන් තියෙන්නේ. මම දන්න තරමට 20ක් 25ක් වගේ එක වර්ගයකින් ඒ වගේ තියෙනවා. නමුත් හරියට ප්‍රමාණය අපි දන්නේ හරියට වාර්තා වෙලා නැහැ. මොකද ඒ වගේ හරියටම වාර්තාවක් අර තැන් වලින් ඇහුනට හරියටම නිල වශයෙන් වාර්තාවක් ලැබිලා නැහැ. අපි මම හිතන්නේ මේක කතා බහට ලක් කරන යුතුයම කාරණයක් තමයි දැන් අපි මාධ්‍ය කණ්ඩායම් විදිහට මාධ්‍යවේදීන් විදිහට විමසනවා කොච්චරක් ශරීරයන් අපි හමු වුණාද කියලා. ඒතර මියගිය කැස් බෑව කොච්චරද කියලා. හරියට කවුරුත් ගාණක් කියන්නේ නැහැ. මම හිතන්නේ දැන් දින කිහිපයකට පෙර එකතු කළ වාර්තාවක් ඉදිරිපත් කළ අපේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් එක්ක ඔවුන්ගේ ලැබිච්ච තොරතුරුත් එක්ක අපිට දැන් ලැබෙන ආකාරයට 45යි 50යි අතර කැස් බෑව සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඒතර මේ විදිහට මේ තොරතුරු ඔබතුමාලාත් පරිසරවේදීන් විදිහටත් ඒ වගේම මේ සංරක්ෂණයේ ඉන්න කට්ටිය මේ තොරතුරු නොලැබෙන්න හේතුව මොකක් කියලාද හිතන්නේ? ඔව් චතුර, දැන් ඒකට ප්‍රධානම හේතුවක් තමයි දැනට රටේ පවතින මේ තත්ත්වය. ඒ නිසා ඒ කියන්නේ සංචරණ සීමා පනවලා තිනවා. පරිසරවේදීන් විදියටත් පර්යේෂකයන් විදියට අපිට රිසිසේ ගමන් කරන්න බෑ මේ තත්ත්වයන් ගන්න. නැත්තම් අපි වැඩ කරන ප්‍රදේශවලට අපි නිරන්තරයෙන්ම ගමන් කරලා ඒ තොරතුරු ගන්නවා. දැනට අපිට ඒක කරන්න පුළුවන් වෙන්නේ අපි දැනට ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ප්‍රදේශවල ඉන්න ගම්වාසීන් අපිට දුරකථනයෙන් කතා කරලා දැනුම් දෙනවා. ඒගොල්ලෝ අපිට ෆොටෝස් එවනවා. ඒ වගේම යම් අවස්ථා සඳහා අපි අවසර ලබාගෙන සංචාරණය කරනවා. ඒ අවස්ථාවලදී අපි ඒ වෙරළට ගිහිල්ලා බලන අවස්ථා තියෙනවා. අවාසනාවකට කාරණාවක් වන්නේ දැන් අපි දන්නවා මේ කොවිඩ් පොසිටිව් වෙනු අය දිනපතා
රජයේ නිලධාරියෙක් ජනතාවට දැනුම් දෙනවා. සියලුම රටවැසියන් දැනගන්න. එතකොට මේ දැන් හැමෝම මුළු රටම බලන් ඉන්නවා උදේට නැගිට්ටාම දැන් අද කැස්බෑවෝ කී දෙනෙක් මැරිලා ගොඩ ගහලාද? අද ඩොල්ෆින්ලා කී දෙනෙක් මැරිලා ගොඩ ගහලා. ඉතින් මේක අපිට නිල ප්‍රකාශයක් නිකුත් කරන වගකිව යුතු නිලධාරියෙක් නැහැ. ඒක අවාසනාවට කාරණා. මේකේ ඊළඟ කොටස දැන් මේක ඇත්තටම අපිට නාරයකින් ඇහුවාම ඒ වගේ මනිකුත් ආයතනයෙන් ඇහුවාම වෙනදට තොරතුරු ගන්න පුළුවන්කමක් තිබ්බා. දැන් මේ නැවේ සිද්ධියත් එක්ක වෙන නිලධාරීන් පත් කිරීමකුත් ඒත් එකම අමාත්‍යාංශයට මේ සම්බන්ධ වගකීමකුත් යනවා. ඇත්තටම පරිසර වේදීන් විදිහට එහෙම සීමා කිරීම මේ වෙලාවේ අනුමත කරන්න පුළුවන්ද ඔබට? අපිට අනුමත කරන්න නම් බෑ. මොකද අපි ඕනම දෙයක් චතුර අපි මේ විශේෂම සංවර්ධනය වෙන රටක් විදියට සංවර්ධනයේදී අපි පිළිපැදිය යුතු කරුණු අතර ප්‍රධාන දෙයක් තමයි අපේ තියෙන අඩුපාඩුකම් මොකක් හරි වැරද්දක් වුණත් අපි ඒක හඳුනා ගන්න ඕනේ සහ ඒක පිළිගන්න ඕනේ. යම්කිසි තැනක වැරද්දක් තියෙනවා කියලා අපි දන්නේ නැත්නම් දැනගත්තත් අපි ඒක ඇක්සෙප්ට් කරන්නේ නැත්නම් ඒක හඳුනා ගන්නේ නැත්නම් පිළිගන්නේ නැත්නම් අපිට ඒ වැරද්ද නිවැරදි කරගන්න බෑ. ඒ නිසා පැහැදිලි ලෙසම දැන් කැස්බෑවෝ මේ මැරෙන එක සාමාන්‍ය හැම අවුරුද්දෙම වෙනවා කුණාටු කාලේ වෙනවා අය කියලා ඒක නිකන් අපිට බැහැර කරන්න බෑ. මොකද අපි පැහැදිලිවම දන්නවා මම 1993 ඉඳලා අඛණ්ඩව මේ ශාස්ත්‍රයේ උන්නු කෙනෙක් විදියට අපි මේ පහුගිය අවුරුදු ගණනාවෙම සාමාන්‍යයෙන් එන අගය අපිට දාලා අදහසක් තියෙනවා. දැන් මම ආයේ ප්‍රශ්න දැන් අමාත්‍යවරයා ප්‍රකාශ කරා නාලකගොඩේ අමාත්‍යවරයා එයාට ලැබිලා තියෙන තොරතුරු අනුව වාරකම් කාලෙට කොහොමත් මේ විදියට කැස්බෑව මිය ගිහිල්ලා සිරුරු වෙනවා. නමුත් වෙනදට මෙහෙම රිපෝට් කරේ නැහැ මාධ්‍ය වාර්තා කළේ නැහැ. දැන් වාර්තා කරන හින්දා තමයි මෙහෙම වෙලා තිබෙන්නේ කියලා. මේක ඇත්තද ඒ විදියට එන්න පුළුවන්ද? එහෙම මරණ එනවද? සහ මේ තත්ත්වයේ වෙනසක් පේනවද? එතුමාගේ ප්‍රකාශය මේ එක පැත්තකින් අසත්‍යයි. මොකද දැන් අපිට ඕනෑම වෙලාවක ඔප්පු කරන්න පුළුවන් මේට පෙර වසරවල ගිය පුවත්පත් වාර්තා අපේ ප්‍රකාශ උපුටා දක්වමින් අපේ ඔෆිස් වල ඒවා ෆයිල් වල තියෙනවා. එතකොට පැහැදිලිව මේ වගේ අපිට මාධ්‍ය වලින් අහනවා කලින් අවුරුදු වලත් මේ දවස්වල ඔන්න කැස්බෑව ඇවිල්ලා තිනවා. මේ මොකද්ද හේතුව? ඉතින් අතර මේක සුනාමියකට පස්සෙත් ඇහුවා මේ කැස්බෑව මේ මලමිනි කාලා මැරිලා මේ ගොඩ ගහනවා කියන්නේ ඇත්තද? ඒ සුනාමියකටත් මේක සම්බන්ධ කරා. නමුත් අර එක පැත්තකින් කොටසක් ඇත්ත. ඒ කියන්නේ කුණාටු කාලෙට අපි දන්නවා මුහුදේ ගිලා බසින දැල් වලට පැටලිලා කැස්බෑව මැරෙනවා. රළ පහරින් ගල් පරවල වැදිලා තුවාල වෙනවා මැරෙනවා. එතකොට මේකෙන් කොටසක් ගොඩ ගහනවා. කොටසක් වෙනත් ප්‍රදේශ කරා ගමන් කරනවා පාවෙලා තව කොටසක් ගිලා බයිනවා මුහුදේ. දැන් වාරකම් කාලෙදි වෙන්නේ පතුලත් කලත්තගෙන මේ රළ පහර ඔස්සේ මුහුද ගොඩට එන ප්‍රමාණය සාපේක්ෂව වැඩි අනික් කාලවලට සාපේක්ෂව. නමුත් අපි මේකේ වාර්ෂික ගොඩ ගහන කැස්බෑ මලසිරු ප්‍රමාණය ගත්තාම මේ සමය අපි ගත්තොත් ඒක සීමාව ඉක්මලා 3 ගුණයක් පමණ වෙලා තියෙන බව අපිට කියන්න පුළුවන්. ඒක මේ මාධ්‍ය ගිහිල්ලා හැමතැනින්ම වාර්තා කිරීම නිසා වැඩි වුණා කියන එක අපි පිළිගන්නේ නැහැ. මොකද ඒ මාධ්‍ය වලින් වාර්තා කරත් නැතත් අපි ඒව වාර්තා කරා කලින්. නමුත් මේ දැන් අපිට කියන්න පුළුවන් පැහැදිලිවම කැස්බෑව පමණක් නෙමෙයි අපි මුල්ලන් කියලා හඳුන්වන ඩොල්ෆින්ලාගේ පවා මරණ පැහැදිලිවම වැඩි මේ බොහොම කෙටි කාලයක් තුල. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කැස්බෑව එහෙම වෙන්න පුළුවන් වුණත් ඩොල්ෆින්ලා එන්න විදිහක් නැහැ. පැහැදිලිවම ඩොල්ෆින්ලා වුණත් අපේ උදාහරණයක් විදිහට අපි ඔය දැල් වලට පැටලෙන කැස්බෑව බේරගෙන මුදාහරණ වැඩසටහනක් කරා කන්දක් කුලියෙන් මුහුදේ ගිහලා අපේම පර්යේෂණ නැත්නම් රෙස්කියු බෝට් එක. එතකොට අපිට වාර්තා වෙලා තිබුණා මේ මුහුදේ මේ පාවෙන මේ ඩොල්ෆින්ස්ලාගේ නැත්නම් මුල්ලන්ගේ මලසිරුරු. ඉතින් ඒවා මේ හැබැයි සුලභව නෙමෙයි. සමහරට මාස 6කට එකෙක් ඒ වගේම අපි දකිනවා. ඉතින් දැල් වලට කැස්බෑව වගේම මුල්ලනුත් ඩොල්ෆින්ලත් අහුවෙලා මිය යනවා. නමුත් මේ තරම් සුලභව වාර්තා වෙන්නේ නැහැ කෙටි කාලයක්. අපි මේ කලාපයත් එක්ක මම හිතන්නේ මේ කැස්බෑවගේ ජීවන චර්යාව පිළිබඳ ඒ කියන්නේ සමුද්‍රවාසීක් විදියට ජීවිත කාලෙම මුහුදේ ඉඳලා මේ පිටර දාන්න විතරක් ගොඩට එන මේ සත්වයාගේ වෙනස්කමක් තිබෙනවා අනිත් සත්වයින්ට වඩා. මම හිතන්නේ අපිට මේ නැව විනාශයටපත් වෙච්ච කලාපයත් එක්ක ඒ ගැන විස්තර කරන්න පුළුවන් ආචාර්ය ලලිත් එක්ක. මම ඉස්සෙල්ලා මේක පෙන්වන්න මේ chart එක. හොඳයි. ඒකම අපි කතා කරමු. ඔව්. මේ chart එකේ තියෙනවා ලංකාවේ රැකව වෙරළ තීරයේ කැස්බෑව එක එක මාසවල එන ප්‍රමාණයන් ගණනය කරලා මෙහෙදී අපිට පැහැදිලිවම තියෙනවා ලංකාවේ මේ chart එකෙන් පේනවා අවුරුද්ද පුරා කැස්බෑව එනවා. නමුත් අප්‍රේල් මැයි වල තමයි මේකේ පීක් එක නැත්නම් උපරිමය කියලා. ඊළඟට මෙන්න මේ සිතියමින් අපිට බලා ගන්න පුළුවන් ලංකාවේ කැස්බෑවෝ මේ තංගල්ලේ රැකවට කැස්බෑව ආපු කැස්බෑවන්ගෙන් අපි සැටලයිට් එකකින් නැත්නම් චන්ද්‍රිකා තාක්ෂණය උපයෝග කරලා මේ කැස්බෑවෝ සලකුණු කරලා බැලුවා මේගොල්ලන්ගේ ගමන් මාර්ගය කොහෙටද යන්නේ කියලා. එතකොට මේ සිතියමෙන් පේනවා මේ සලකුණු කරපු ගල් කැස්බෑවෝ 7 දෙනෙක්ගෙන් 5 දෙනෙක්ම ගල්ෆ් ඔෆ් මැනා නැත්නම් මන්නාරම් බොක්කේ ධනුෂ්කොඩි පැත්තට ගිහිල්ලා තියෙන්නේ මේ කොළඹ
කිට්ටුව. ඒ කියන්නේ ලංකාවේ බටහිර වෙරළ ආශ්‍රය ආසන්නයෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේක පර්යේෂණ පත්‍රිකාවක් තියෙනවා. පර්යේෂණ පත්‍රිකාවක් ප්‍රසිද්ධ කරලා තිනවා. අපි මේක 2006 සහ 2009 වසරේ තංගල්ලේ රැකව කරේ. ඒ කියන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් හවුල් කරගෙන තමයි මේක කරේ. එතකොට මේකෙන් අපිට පැහැදිලි වෙලා තියෙනවා මේගොල්ලන්ගේ ගමන් මාර්ගය. ඒ කියන්නේ මේ ලංකාවේ කැස්බෑව බිත්තර දාන්න එන උපරිම කාලය අප්‍රේල් මැයි සහ මේ නෞකාවේ අනතුරු වෙච්ච කාලය අතර සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම මේ කැස්බෑවගේ මාර්ගය මේ කොළඹ ආසන්නයේ මුහුද හරහා වැටලා තියෙනවා. ඒ කියන්නේ අපිට පැහැදිලිව නිගමනය කරන්න පුළුවන් මේ බිත්තර දාන්න එන කැස්බෑවුන්ට මේ නවේ යම් කිසි බලපෑමක් ඇති වුණා කියලා. අනිවාර්යයෙන්. ඒතකොට දැන් මේකේ තව කොටසක් මේ සම්බන්ධව දැන් විවිධ අය විවිධ ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි ඒකම දැන් මේ අපේ දකුණු වෙරළ කලාපේ ඉන්න කැස්බෑවා, ඒ කියන්නේ ඉන්දියාව දක්වාම යනවා කියලා කියන්නේ මේ සම්බන්ධයෙන් මීට පෙරත් ඉන්දියානු පාර්ලිමේන්තුවේත් කතා වෙච්ච අවස්ථාවක් තිබුණා. මම කැමති ඒ ඉතිහාසෙත් මතක් කරනවා නම්. ඕ චතුර දැන් අපි රැකව වෙරලේ මේ කැස්බෑවුන්ට අපි සැටලයිට් ටෙලිමෙටරි සැටලයිට් ට්‍රැකින් කරාට පස්සේ මේගොල්ලෝ බිත්තර දාලා ඉවරලා දැන් සති දෙකෙන් දෙකට ඇවිල්ලා මේගොල්ලෝ බිත්තර දානවා. ඒ ඇඟ ඇතුළේ තියෙන බිත්තර සියල්ල ඉවර වුණාට පස්සේ මේගොල්ලෝ නැවතත් ගමන් කරනවා ඒගොල්ලන්ගේ භෝජන කලාපයට. නැත්නම් අපි කියනවා ෆොරේජින් ග්‍රවුන්ඩ් එකට. එතකොට දැන් අපිට දැනගන්න ඕන ලංකාවට ඇවිල්ලා කැස්බෑව බිත්තර දාලා ඇත්තට මේගොල්ලෝ ආහාර ගන්නෙ කොහෙද? මේ ලංකාව අවටද නැත්නම් ඉතා දුර බැහැර ප්‍රදේශයකද කියලා. ඉතින් ඒ නිසා අපි ඔය එක්සටර් යුනිවර්සිටි එක එංගලන්තේ ඒකේ ආචාර්ය පීටර් රිචඩ්සන් මහත්මයාගේ ආචාර්ය උපාධිය සඳහා මේ පර්යේෂණය කරේ අපිත් සමග වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව. එතෙන්දී ඔය අපේ ආචාර්ය ලලිත ඒකනායක මහත්මයා පැවසූ පරිදි ඒ චන්ද්‍රිකා තාක්ෂණික උපකරණ සවි කරපු කැස්බෑවුන් ගමන් කරේ බිත්තර දැමීමෙන් පස්සේ ලංකාවේ බටහිර වෙරළ දීර දිගේ ඔබ දන්නවා ඉන්දියානු රජයෙන් යෝජනාවක් ගෙනාවා සේතු සමුද්‍රම් කියලා මේ ඇල මාර්ගයක් කපන්න මේ මුහුදේ ගැඹුරු කරන්න. එතකොට අපිත් ඒකට පැහැදිලිව පරිසරවේදීන් විදියට විරෝධතා දැක්වුවා. මොකද මේ ප්‍රදේශය හරිම සෙන්සිටිව්. මොකද අපි දන්නවා මුහුදු තුන විශාල ප්‍රදේශයක් තියෙන ප්‍රදේශයක්. ඉන්දියාව පැත්තෙන් මිනිසා සහ ජෛවගෝල රක්ෂිත කියන අපි කියනවා Gulf of Mannar Man and Biosphere Reserve කියලා ඉන්දියානු රජයෙන් ප්‍රකාශයට පත් කරපු සංරක්ෂිත කලාපයක්. ඒතකොට ලංකාවෙත් මේ පැත්තෙන් අපි ගත්තාම අපි දන්නවා කල්පිටියට නුදුරින් අපේ බාරීෆ් එක තියෙනවා. එතකොට අපි දන්නවා මන්නාරමට ගියාම වෙඩිතල තිව් වලට ඔබ්බෙන් මෝල්ඩිවා බැංක් අයිල කොරල් අයිලන්ඩ් ඒව තියෙනවා. ඉතින් කොරල් පර මුහුදු තෘණ මේ පැත්තෙන් ගත්තාමත් කැස්බෑවුන්ට වැදගත් භෝජන කලාප ඒ වගේ මුහුදුරන්ට ඩූගොන්ස්ලට ඒ වගේම අපි දන්නවා තල්මසුන්ට ඩොල්ෆින්ස්ලට මේ සෑම සතුන්ටම වැදගත් කලාපයක්. ඉතින් සේතු සමුද්‍රම් වගේ දෙයක් ව්‍යාපෘතියක් ආවා නම් මේ සතුන්ට අහිතකර බලපෑම් වෙන්න තිබා. ඇත්තටම සන්තෝෂයි කියන්න ඉන්දියානු පරිසරවේදීනුත් ඒ කාලයේ පරිසර ඇමතිනිය විදියට හිටපු මානෙකා ගාන්ධි මැතිනියත් අපේ පර්යේෂණ පත්‍රිකා පාර්ලිමේන්තුවේදී පාවිච්චි කරා කියන්න ලංකාවේ කරපු පර්යේෂණ අනුව අපි කියන කොන්ක්‍රීට් එවිඩන්ස් අපේලා තියෙනවා මේ ලංකාවේ බිත්තර දාන කැස්බෑවෝ මේ ඉන්දියාවට එනවා මේ යෝජිත සේතු සමුද්‍රම් කැනල් එක හදන්න යෝජනා කරලා තියෙන කලාපේ හරහා කියලා. ඉතින් ඇත්තටම ඒ සාක්ෂි අපි කරපු පර්යේෂණ ඉවහල් වුණා ලංකාවේ දේශීය වශයෙන් විතරක් නෙවෙයි වෙනත් රටවල් වලටත් පරිසරය රැකගන්න. ආචාර්ය ලලිත් ඒකනායක මහත්මයා දැන් මේ තනක් තෝරගෙන මුහුදෙන් මතුවෙලා ගොඩට ඇවිල්ලා කැස්බෑව බිත්තර දමන්න එන ස්ථානය හැම අවුරුද්දෙම එකම තැන කියලා ඉවරලා කතාවට කියනවා විතරද? එහෙම නැත්නම් පර්යේෂණ මගින් ඔප්පු කරලා තිබෙනවද බිත්තර දැමීම සඳහා එන ස්ථානයන් තෝරා ගැනීමට ඒ සතාගේ තියෙන සුවිශේෂී හැකියාව? අපි පර්යේෂණ මගින් ඔප්පු කරලා තිනවා කියන්නේ වෙන රටවලත් කරලා තිනවා. අපි ලංකාවෙත් ඒ පර්යේෂණ කරලා තිනවා. අපි ටැගින් සැටලයිට් ටැගින් වලට අමතරව ඒක ලොකු වියදමක් යන එකක් සැටලයිට් ටැගින්. නමුත් කැස්බෑවන්ට ටැග් කරනවා කියලා පොඩි සලකුණක් යොදවනවා. කුරුල්ලොන්ට මුදු දානවා වගේ කැස්බෑ වගේ අපි අංකයක් සහ අපේ ලිප්නයක් තියෙන ටයිටේනියම් ලෝයෙන් හදපු ටැග් එකක් මේ කැස්බෑ වගේ අවල්පතේ සිදුරු කරලා හයි කරනවා. ඒකේ නම්බරයක් තියෙනවා. එතකොට මේ නම්බරෙන් කැස්බෑව බිත්තර දාන්න ගොඩට ආපුවම අපිට බලා ගන්න පුළුවන් මේ කැස්බෑ වගේ නම්බරය මොකද්ද මෙයා කලින් කවද්ද ආවේ කියලා. ඒ වගේ අපි තංගල්ලේ රැකව වෙරළේ කරපු පර්යේෂණයේදී එක ගල් කැස්බෑවේ 12 වතාවක් ආපු අවස්ථා තියෙනවා සති දෙකෙන් දෙකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගල් කැස්බෑව සති දෙකෙන් දෙකට බිත්තර දාන්න එනවා. එකපාර බිත්තර 100ක් එකපාර බිත්තර 100ක් 120ක් විතර දානවා. අපිට සාමාන්‍ය දල වශයෙන් ඇවිල්ලා තියෙනවා 112ක් විතර සාමාන්‍ය ප්‍රමාණය. මේ වගේ සති දෙකෙන් දෙකට බිත්තර දාන්න ලෝකෙම ගත්තම සාමාන්‍යයෙන් ගල් කැස්බෑවකට 4 වාරයක්. මුත් අපි තංගල්ලේදීත් කැස්බෑව දෙන්නෙක් බලලා තිනවා 12 වතාවක්
ඇවිල්ලා තිනවා ඒ එක අවුරුද්දේ මාස 6ක්. ඒකතොර ඒ කියන්නේ GPS ලොකේෂන් එක ගත්තොත් ඒ කියන්නේ එක දැන් අපි උදාහරණයක් රැකවකම බීච් එක ලොකු දිගයිනේ. ඒකේ එක තැනකටද එන්නේ මීටර ගාණක් තිබෙනවද එන එහෙම නැත්නම් ඒ කලාපයේ ඕනම තැනකට? අපි රැකව ප්‍රදේශයේ මේ කිලෝමීටර් 2ක තමයි මේ පරිශ්‍රණය කරේ. එතකොට මේ පරිශ්‍රණයේ පහසුව සඳහා අපි මීටර 50න් 50ට වෙන් කරා. එතෙන්දී මේ තමයි අපි බලාගත්තේ මේ කිලෝමීටර් 2 ඇතුළත තමයි මේ කැස්බෑව 12 පාරක් ආවේ කියලා. ඒ වගේම අපි එක කැස්බෑවක විශේෂයෙන් දැක්ක මේ පරිශ්‍රණයේ දත්ත නිරීක්ෂණය කරනකොට මීටර් 50ක් අපි මේ ලකුණු කරලා තියෙන ඒ හරියට මේ මීටර් 50 ඇතුළතට 8 සැරයක් ඒ කියන්නේ 8 වාරයක් සති දෙකෙන් දෙකට ඇවිල්ලා තිනවා මේ හරියට මේ ඒ කියන්නේ ඒ තරම් අපි කියන්නේ GPS ලොකේෂන් එක හරියට මේ තරම් ඇකියුරසි විදියට නිවැරදි විදියට එන්න තරමට කැස්බෑව සංවේදී. ඒ කියන්නේ මේක තව මෙහෙම ප්‍රශ්නයක් ආවා. දැන් මේ අවුරුදු දැන් අපි ওই කෙටි කාලේ වෙනස් වීම වෙනවා. ඒක සතට නිදහස් කාලයක් තියෙනවා. වෙරළ කලාපය අපි හිතමුකෝ මේ තියෙන ගෙවල් හැදිලි මුකුක්වත් එලි කිරීම නැතුව හොඳට තියෙනවා. දැන් ඔතන ඇවිල්ලා සමහරට හෝටලයක් හැදිලා වෙනස් වුණොත් ඔය කලාපේ. ඔය සතට එහෙම ඇවිල්ලා විතර දාලා යන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔය ගස් ආශ්‍රිතව එහෙමගේම මේ නිදහස් පරිසරයක් තියෙන්න ඕනද? මොකද්ද තත්ත්වය? සාමාන්‍යයෙන් කැස්බෑවට නිදහස් පරිසරයක් තියෙන්න ඕන. නැත්නම් අපි කියනවා දැන් හෝටල් වලින් ආලෝකය දැම්මොත් අපි ඒගොල්ලන්ට කියනවා පුළුවන් තරම් ඒ ලයිට් එක මොකද කැස්බෑව ගොඩක් සංවේදී. එතකොට ඒ විදුලි ආලෝකය වෙන පැත්තකට හරවන්න කියලා. හැබැයි සමහර කැස්බෑවෝ ඉන්නවා අපි වාහනයක ලයිට් එක ෆ්ලෑෂර් එක වගේ ගහගෙන හිටියත් ඇවිල්ලා බිත්තර දානවා. එහෙම හුරු වෙච්ච අයත් ඉන්නවා. ගොඩක් වෙලාවට කැස්බෑව කැමති නිදහස් පරිසරයකට එන්න. එතකොට මේ සංවර්ධනයත් එක්ක විශාල වෙනස්කමක් වුණොත් මේ කැස්බෑව අර එන ප්‍රදේශයට ඇවිල්ලා එතන අපහසු නම් වෙන තැනකට මාරු වෙන්න පුළුවන්. හැබැයි අපි සමහර අවස්ථාවල දකිනවා මේ නාගරික ප්‍රදේශවලත් විශේෂයෙන් මේ ගල්කිස්ස පැත්තේ වගේ ආලෝකයේ තියෙන ප්‍රදේශවලත් ඇවිල්ලා බිත්තර දාන අවස්ථා තියෙනවා. මොකද පොදුවේ ගත්තොත් කැස්බෑව සාමාන්‍යයෙන් කැමති මේ වගේ නිදහස් පරිසරයකට. හැබැයි කැස්බෑවත් අර මේවට අනුවර්තන වෙන අවස්ථා තියෙනවා. කැස්බෑව ගැන අද හොයන්නේ මේ ඇති වෙලා තියෙන කතා බහත් එක්ක අපි නවත්තපු තැන තමයි ඇත්තටම මේ කැස්බෑව එක කලාපයකට එනවද එයාගේ ජීවනචර්යාව කොයි වගේද කියලා වෙලා අපි සුෂාන් මහත්මයා ඔබතුමාට අවස්ථාව දෙනවා මේක එකතු කිරීමක් කරන්න. මටත් ඒකට එක් කිරීමක් කරන්න අවශ්‍යයි. ජාතර දැන් අපි කැස්බෑ සංරක්ෂණ ක්‍රියාකාරකම් සලකන්න ඕන ලොං ටර්ම් දිගු කාලීන සංරක්ෂණ ක්‍රියාදාමයක් විදියට. මේ නිකන් අවුරුද්දකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට මම හේතුව විද්‍යාත්මකව පැහැදිලි කරන්නම්. දැන් අපි දන්නවා අපි මිනිස්සුયો විදියට ගත්තොත් අපේ දරුවෙක් වැඩිවියටපත් වෙනවා අවුරුදු 12 13 15 ඔය වගේ වෙනකොට දරුවෙක් හදන්න පුළුවන්. නමුත් කැස්බෑවුන්ගේ අපි මේක ගත්තොත් දැන් බටු කැස්බෑ වගේ කුඩාම කැස්බෑ විශේෂය ගත්තොත් අවුරුදු 7ත් 15ත් කාලෙකදී ලිංගික පරිණතයටපත් වෙනවා. ඊළඟට අපි පොතු කැස්බෑව, ඔලුගෙඩි කැස්බෑව, දාර කැස්බෑ වගේ ගත්තොත් අවුරුදු 20ත් 25ත් අතර කාලෙකදී පරිණතපත් වෙනවා. ලිංගිකව පරිණතයටපත් වෙනවා. නමුත් මේ ලංකාවට වැඩියෙන්ම බිත්තර දාන්න පැමිණෙන ග්‍රීන් ටර්ටල් නැත්නම් ගල් කැස්බෑව කියන විශේෂය අවුරුදු 30ත් 50ත් අතර කාලයක් යනවා ලිංගික පරිණතයටපත් වෙන්න. එතකොට අද අපි කැස්බෑ පැටියෙක් මේ රැකවෙරළි මුහුදට ගියාට එයා ලබන අවුරුද්ද එන්නේ නැහැ බිත්තර දාන්න. එයා එන්නේ තව අවුරුදු 30කට පස්සේ. එතකොට අර අපි කලින් සඳහන් කරපු විදිහට අද මෙතන වෙරළ තිබිලා අවුරුදු තව 15ක් 20ක් 30ක් යනකොට එතන වෙරළ නැත්තම් අර මේ අද දවසේ යන පැටවුන්ට එන්න වෙරළක් නැතු යනවා. ඉතින් ඒ නිසා අවුරුදු අපි කියන වගේ මේක දිගු කාලීනව මේවා ආරක්ෂා කරගන්න ඕනේ පාසල්. සතත් අවුරුදු 30ක් රැකිලා ඉන්නත් ඕන. ඕන. ඒ වගේම චතුර තව දෙයක් තමයි දැන් මේ කැස්බෑව කොහොමද Taman නැවත එන ස්ථානය තෝරගන්නේ. ඉතින් ඇත්තටම පැහැදිලිවම දැන් පරීක්ෂණ මගින් හොයාගෙන තිනවා ඒ සඳහා කැස්බෑ පැටිය බිත්තරෙන් ඇවිල්ලා රාත්‍රී කාලයට මුහුදට එයා බඩගාගෙන යන්නේ වෙරළේ. ඒ වෙරළේ බඩගාගෙන යනකොට එයාගේ අපි කියනවා මේ ප්ලාස්ට්‍රෝනය කියලා මේ යටි කබල පොළවේ ගෑවෙන්න ඕනි. එතකොට තමයි අපි දන්නවා මේ පෘථුවියේ එකිනෙකට වෙනස් ස්ථානයන් වල චුම්බක ක්ෂේත්‍රයේ අගය වෙනස්. Earth's magnetic field කියලා අපි හඳුන්වනවා. එතකොට ඒ අගය මේගොල්ලන්ට මේ ඒගොල්ලන්ගේ ප්ලාස්ට්‍රෝනය හරහා ගබඩා කරගන්න පුළුවන් ඒ තොරතුරු. එතකොට අපි ෆින්ගර් ප්‍රින්ටිං කියනවා, ඉම්ප්‍රින්ටිං කියලා හඳුන්වනවා. එතකොට අපි කවුරු හරි කැස්බෑ පැටියෙක් අතට අරගෙන අපි අනේ පව් මෙයාව කියලා අපි කියලා අනේ මේ හරිය සත්තු කනවා කියලා අපි කියලා මුහුදෙන් අතෑරියොත් වතුරට අතෑරියොත් මේ සතාට අර ඒ ඉම්ප්‍රින්ටිං ප්‍රොසෙස් එක නැත්තම් එයාගේ අර GPS කෝඩිනේට්ස් ගන්න ක්‍රියාදාමය අහිමි වෙලා. ඒ කියන්නේ එතනටම ආයි එනවද සතාට හිතා ගන්න බැරි වෙනවා. එයාට අවුරුදු 30කට පස්සේ ලොකු වෙලා එන්නේ කොහෙටද කියලා එයාට ඒ තොරතුරු නැහැ. ලලිත් ඒකනායක මහත්මයා මේකේ ඊළඟ කොටස ඒතර ගත්තම දැන් අපි සාමාන්‍ය සංරක්ෂණ මධ්‍යස්ථානවල මේව එකතු කරලා ගිහිල්ලා පොඩි පැටිය හැදුනන් පස්සේ ගිහිල්ලා නැත්තරින්නේ මේකත් එහෙමනම් වැරදීනේ. අපි ඇත්තටම ඒ සංරක්ෂණ මධ්‍යස්ථාන වලට කියන්නේ දැන් මෙතන මේ සංචාරක කර්මාන්ත වෙනවා ගොඩක් අය ආදායමක් ගන්නවා රටට සල්ලි එනවා ඒ නිසා මේවා අර සම්පූර්ණ වහලා දානකොට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකතු වෙලා මේකට ගයිඩ්ලයින්ස් හැදුවා. මෙතෙන්දී අපි කියන්නේ පුළුවන් තරම් අඩුම ප්‍රමාණයක් කැස්බෑ පැටවු
ටැංකිය තියාගන්න ඒගොල්ලන්ගේ ටුවරිසම් ඒ කියන්නේ සංචාර කර්මාන්තය කරගන්න ඉතුරු පැටව අඩුම ගානේ 90%ක්වත් ස්වභාවික තත්ත්වයට පැටිය ඉපදුන ගමන්ම මුහුදට යන්න දෙන්න කියලා. මොකද නැත්තම් අර තුෂාන් මහත්මයා කිව්ව ප්‍රශ්නේ වෙනවා. ඒ නිසා මේ හැචරි වලදීත් අර සම්පූර්ණ පැටව සංඛ්‍යාව තියාගන්න නැතුව දෙපැත්තම මේවා වෙන්න ඇත්තට මෙතන සමහරවිට අපිට කියන්න පුළුවන් සැක්‍රිෆයිස් එකක් කියලා කියන්නේ. ඒ ඉන්න දෙකොල්ලම මේක පරිසර පද්ධතියක් තියාගෙන මේ දෙකටම කැපකිරීමක් කරන්න වෙනවා. එතකොට අනිත් 90 රැකෙනවා. ඉතින් ඒක නිසා මේ 90%ක් පැටව යවලා ටික දෙනෙක් තියාගන්න කියලා කියන්නේ ඒකයි. නැත්තම් පැටව සම්පූර්ණ එකවර අර දවස් කිහිපයක් ටැංකිය තියාගත්තොත් ඒ අවශ්‍යතාවය වෙන්නේ නැහැ. ඔබ කිව්වේ එක මේ සත්වයා ආපසු පැමිණීමට කොච්චර බලපානවද කියලා වෙරළ තීරය හරහා ගමන් කිරීම. එතකොට දැන් මම ඊට පස්සේ කොටසට එනවා. දැන් වැඩිම විලෝපිකයන් සංඛ්‍යාවක් ඉන්න කොටස මුහුදේ මේ වෙරළේ ඉඳලා කෙටි දුරක් යනකම් තියෙන ප්‍රමාණය. ඒතර මේ සත්වයේ පුංචි පැටියෙක් කොහොමද රැකෙන්නේ? ඒ රැකීමට බලපෑමක් එල්ල කරනවා රැකෙන්න. ඒක එහෙම නැත්නම් සර්වයිව් වෙන්න උපකාරයක් තියනවද මේ ජීවන චක්‍රේ? ඔව්. මහිතන් කැස්බෑවුන් ගැන උනන්දුවක් දක්වන සංරක්ෂකයින් ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අය ඔය අපි කියන බීජ ඖෂධ මධ්‍යස්ථාන ටර්ටල් හැචරීස් කරන අය හැම කෙනෙක්ම ඉතාම හොඳින් දැනගත යුතු කරුණක් තමයි මම මේ කියන්න යන්නේ කැස්බෑ ජීව විද්‍යාවට අනුව බිත්තරෙන් කැස්බෑ පැටියෙක් බිහි වෙනකොට මේ කැස්බෑවගේ අපි දන්නවා මේ බීජාන්න වලින් තමයි මේ කලලේ යැපෙන්නේ. එතකොට මේ බීජාන්න මඩියක් යොක් සැක් එකක් කියලා එකක් තියෙනවා. එතකොට අපි දන්නවා අපේ මේ නාභිය කියලා අපි නැත්තම් සරල බුරිය කියලා කියන ඒ මේ බීජාන්න ශරීරයට අවශෝෂණය කරගන්නවා ශක්තිය විදියට. කැස්බෑ පැටියාගේ පළවෙනි දවස හරිම අවදානම් කාලයක්. පළවෙනි පැය 24. එයා ස්වභාවිකව රාත්‍රී කාලයට තමයි ගොඩට එන්නේ. එතකොට දවල්ට ඒගොල්ලෝ මුහුදට යන්නේ නැහැ. මේ ස්වභාවිකව වෙන්නේ රැට. එතකොට මේගොල්ලෝ මුහුදට ගිය සැනින් මේගොල්ලන්ව අර නිකන් හරියට අපි වයින් කරලා අතරියා වගේ මේගොල්ලන්ට ඉන්හෙරිට් වෙලා තියෙනවා නැත්නම් ඥානමය වශයෙන් මේගොල්ලන්ව හැඩගැහිලා තියෙනවා චර්යාවක් අකණ්ඩව පැය 24ක් මුහුදේ පීනනවා. ඒ කාලෙදි මේගොල්ලෝ කිසිම දෙයක් කන්නේ නැහැ. මේගොල්ලන්ට පීනන්න ඕන කරන ශක්තිය දෙන්නේ අර අතිරික්ත බීජාන්න මඩියෙන්. එතකොට පැය 24ක් මේගොල්ලෝ ඈත මුහුදට පීනගෙන යනකොට මේ බීජාන්න ටික ඇඟට උරා ගන්නවා. ඒක තමයි අර බරල් ළඟ ක්‍රියාත්මක වෙලා. මේක ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ සතාව අපි මෙහෙම උඩට ඉස්සුවොත් මේ සතා මෙහෙම උඩත් පීනවා. එයා දන්නේ එයා වතුරේදී ඉන්නේ කොයිද කියලා එයා පීනනවා. මොකද එයාව ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන ජෙනෙටිකලි ඒ බිහේවියර් එකට තමයි මේ පළවෙනි පැය 24. දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් මෙහෙම ඇල කරොත් එයා මුහුදේදී අර පැත්තකට හරවනවා මෙයා එක පැත්තයි අවල් පත සලන්නේ ෆ්ලිපර් එක. මේ පැත්තට හැරුවොත් එයා මෙහෙට හැරෙන සලනවා. ඉතින් හරි මේක මේ ආකර්ෂණීය අපිට බලන්න. නමුත් අපි මේකෙන් ගත යුතු දේ තමයි ඒ කියන්නේ ඒ අවස්ථාවේ ඉන්න කැස්බෑ පැටියෙක්ව අපි අරගෙන ටැංකියක දාලා තියාගත්තොත්. දැන් මතක තියාගන්න මේ කැස්බෑවට අර අඛණ්ඩව පීනන අපි කියනවා බිහේවියර් එක නැත්නම් මේ චර්යාව ට්‍රිගර් කරන්නේ ආරම්භ කරන්නේ ජලයට ගෑවුණු සැනින්. එතකොට වැලි වල නැත්නම් ගොඩබිම් ඉන්නකොට මේ අපි පීනන්නේ නැහැ නිකන් අර වතුරට දාපු ගමන් තමයි ක්ෂණිකව පීනන්නේ. එතකොට ඔය බීජ ඖෂධ මධ්‍යස්ථානවල සිද්ධ වෙන එක කාර්යය තමයි මේ සතුන් අරගෙන ටැංකිය වල තියාගන්නවා. සමහර අය බල්බ් එකක් දාලා තියෙනවා රැයට යට ටැංකියක් මේව කරලා කැස්බෑ පැටවුන් එළියට ආවම ආලෝකයේ දෙසට ඇදී එනවා. ලොකු කැස්බෑවොත් එහෙමයි පැටවුන් තෙමේ. එතකොට ආලෝකයේ දෙසට ඇදී ඇවිල්ලා අර ටැංකියට වැටෙනවා. එතකොට මේගොල්ලන්ට රේසියම උදේට නෙට් එකක් අරන් ඇවිල්ලා අර ටැංකියෙන් පැටව අරගෙන ගිහිල්ලා අර තටාකේ ලොකු ටැංකියට දාන්න පුළුවන්. නැත්නම් හැමතැනම එකතු කරන්න ඕන. නමුත් මේකෙන් වෙන හානිදායක පැත්ත තමයි කැස්බෑවගේ ජීව විද්‍යාව අනුව බැලුවාම එයා ටැංකියේ පැය 24ක් පීනලා එයාගේ අර ශක්තිය වැය කරගන්නවා අංක 1. දෙවෙනි එක තමයි පැය 24න් පස්සේ එයාගේ පිහිනන චර්යාව ජලයේ පාවෙන ෆ්ලෝටින් බිහේවියර් එකක් දක්වා වෙනස් වෙනවා. එතකොට ෆ්ලෝට් අර ස්විමින් බිහේවියර් එකකදී යවන්න ඕන පැටියව පාවෙන නැත්නම් ෆ්ලෝටින් බිහේවියර් එකේ ඉන්න පැටියව මුදාහැරියාම වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි අරන් ගිහලා මධ්‍යස්ථානෙන් එළියට දානකොට සමහරට ඔය පැටියට ඒ කලාපයේ සර්වයිව් වෙන්න බැරි වෙනවා. බැරි වෙනවා. යා විලෝපකීන්ට අවුල් වෙන්න නැහැ. ඒ වගේම තමයි අපි දන්න ගොඩක් ඔය හැචරි වල දිවා කාලයට පැටවුන් මුදාහරිනවා. එය අනුමත කරන්න අපහසු නොකළ යුතු දෙයක් විදිහට තමයි අපි සලකන්නේ. මොකද දවල් කාලෙට එකක් අවුවත් ගොඩක් රස්නේ විජලනය වෙන්න පුළුවන්. ඒ වගේම විලෝපකයේ ප්‍රමාණය වැඩි බේරෙන්න පුළුවන් පැටව ගාන අවම වෙනවා. දැන් මේ ඔක්කොමත් එක්ක අපි සෑහෙන කතා කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා සත්වයන් පිළිබඳව. මේකම මම එනවා. ඒතර දැන් මේ නැවේ බලපෑම කොයි විදිහට සිද්ධ වෙනවද? නැව විනාශ වීම මේකේ තියෙන කෙමිකල්ස් කොහොම බලපාන්නේ නැද්ද? ඇත්තටම දැන් මේ අපි මේ වගේ නැව් අනතුරු දැකලා තියෙනවා. ගොඩක් වෙලාවට අපි නැවක් අනතුරුපත් වුණාම අපි බලන්නේ නැවේ තෙල් වලින් පරිසරයට සිද්ධ වෙන දේ. නමුත් මේක අවාසනාවකට රසායනික ද්‍රව්‍ය ප්‍රවාහණය කරපු නෞකාවක්. එතකොට මේ නෞකාව අපි දැක්ක සතියක් විතර ගිනි ගත්තා කියලා. හැබැයි අපි දන්නේ
කොච්චර ප්‍රමාණයක් මේ තිබ්බ බහලුම් ගිනිගත්තද නැත්නම් ඉතුරු වුණාද දැන් මුහුදට නැව ගිලිලා තිනවා. එතකොට තව බහලුම් ඉතුරු වෙලා තිනවද? ඒ වගේ රසායනික ද්‍රව්‍ය ලීක් වීමක් නැත්නම් මුදහැරීමක් වෙනවද? ඒ කිසි දෙයක් අපිට අවබෝධයක් නැහැ. ඒ වගේම මේ තිබ්බ රසායනික ද්‍රව්‍ය වලින් කැස්බෑවුන්ට වෙන හානිය මොකක්ද කියන එක ජීවීන්ට වෙන හානිය අපි දන්නේ නැහැ. මම පොඩ්ඩක් වෙන රටවල් වල කරන පරිශන පත්‍රිකා එහෙම කියවලා බැලුවා. එතකොට මේ කැස්බෑවන්ට මේ අධික රසායනික ද්‍රව්‍යයක්ට මුහුණ පාපුවම මේ කැස්බෑවන්ට ගොඩක් බලපෑම් වෙන්න පුළුවන් කියලා හොයාගෙන තිනවා කැස්බෑවන්ගේ ස්නායු පද්ධතියට. ඒ වගේම අක්මාවට මේ ඊළඟට මේ වගේ මේ කැස්බෑවන්ට මේ වගේ අධික සාන්ද්‍රණයක් ආවම කැස්බෑවන්ගේ බිත්තර වලට දක්වා මේ බලපෑම යන්න පුළුවන්. ඒ කියන්නේ අධික රසායනික ද්‍රව්‍ය සාන්ද්‍රණයකට එකපාරට එක්ස්පෝස් වුණාම නැත්නම් මුහුණ පාපුවම මේ කැස්බෑවා මේවා ශරීරගත වෙලා එකපාරට කැස්බෑවට හානියක් වෙන්නේ නැහැ. ඒක තමයි අපි මේ දකින්නේ සති ගාණක් ගිහිල්ලා මේ වගේ ස්නායු පද්ධතියට හරි අක්මාවට හරි ඒ වගේ හානියක් වුණාම ටික ටික තමයි මේ කැස්බෑවට මේ හානිය බලපාන්නේ. එතකොට මේ කැස්බෑව කාලෙකින් තමයි මේ රසායනික ද්‍රව්‍ය වල බලපෑම නිසා එක්ක සීහ නැති වෙලා නැත්නම් මැරලා වගේ අපිට දකින්න පුළුවන් වෙන්නේ. මේ සත්තු කොච්චරක් කොහොම මිය යන අය ගොඩට එනවා ඇද්ද ප්‍රතිශතයක් විදිහට? සාමාන්‍යයෙන් අපි කරපු පර්යේෂණ වලදී මේ ලෝකේ පුරා කරලා තියෙන වගේ දැනගන්න වෙන්නේ 10%ක් පරිම 15%ක් වගේ තමයි ඒක බලපාන්නේ ඒ දවස්වල තියෙන දියවැල් රටාවත් එක්ක. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රමාණයක් තමයි ගොඩට එන්නේ. එතකොට විශාල සිරුරු ප්‍රමාණයක් ගැඹුරු සාගරයට පාවලා යන්න ඉඩ තියෙනවා. මොකද ලංකාව අනිත් එක දූපතක්. එතකොට වටේට මුහුද නිසා ලොකු ඉඩක් තියෙනවා අනිත් ප්‍රදේශ වලට මේ කැස්බෑ සිරුරු පාවෙලා යන්න. ඒ වගේම චතුර තව පොඩ්ඩක් කියන්න ඕනේ මට අර බිත්තර කතාව. මේ කැස්බෑවට දැන් ලොකු කැස්බෑවියක් බිත්තර දාන්න එන කෙනෙක් මේ වගේ කිමිකල් වලට එක්ස්පෝස් වුණාම මේ වගේ බලපෑම බිත්තර වලට ගිහිල්ලා ඊට පස්සේ මේ උපදින පැටවුණු කුඩා වෙන්න පුළුවන්. ඊළඟට ප්‍රතිශක්තිය අඩු පැටවු බිහි වෙන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට මේ බලපෑම මේ ඉන්න කැස්බෑවුන් විතරක් නෙවෙයි ඉදිරි පරම්පරාවටත් යන්න පුළුවන්. දැන් මේක දේශපාලඥයන්ගේ සිට විවිධ අය සමාජ මාධ්‍යය කියනවා උකුන් කොහොමත් මේ සත්තු අල්ලගෙන කනවා. අපි දැල්වල පැටලිලා මැරෙනවා. ඒ වගේම තමයි අපි කොහොමත් මාළු වුණත් අල්ලගෙන කන జాතියක් නේ. ඉතින් අපිට මේක මෙච්චර වැදගත්ද කියලා. විශේෂඥයෝ විදිහට මොකද ඔබ මේ ගැන කියන්නේ? ඒකෙදී තතර මට කියන්න ඕනේ දැන් අපි බැලුවොත් මේ නැවේ ගෙනාවේ මොනවද කියන එක. ඇත්තට මේකේ විෂ රසායනික සංයෝග ගොඩක් තිබුණා. නයිට්‍රික් ඇසිඩ් තිබුණා, කෝස්ටික් සෝඩා තිබුණා. ඒතකොට තියෙනවා බ්‍රයිට් යෙලෝ සල්ෆර්. මේ සල්ෆියුරික් ඇසිඩ් හදන්න ගන්න අමුද්‍රව්‍ය. ඇතුළු ගොඩාක් රසායනික සංයෝග 42ක් පමණ. ඊට අමතරව අපි මේ ලයිස්තුව බැලුවොත් මංගාවේ ලයිස්තුව තියෙනවා. අපිට බලන්න පුළුවන් මාළු වර්ග ගොඩක් තියෙනවා. හාල් මැස්සෝ මේ කන්ටේනර් පිටේ මේ හාල් මැස්සෝ ඇතුළු විවිධ මාළු වර්ග. ඇත්තටම මේ ඒක තියෙනවා ඩ්‍රයි ඊල් ෆිෂ් ඔහොම කියලා. ඒ වගේ ඒ ලයිස්තුවේ ගත්තාම මාළු ගොඩක්. එදා අපි දන්නවා අතර මේ දීවරයෝ මාළු අල්ලන එක ක්‍රමයක් තමයි ඒගොල්ලෝ මුහුදට ගිහිල්ලා අර හැම විදිහම මාළු දානවා. මොකද එතකොට මාළු වෙනවා එතෙන්ට. එතකොට දැන් ඔබ කල්පනා කරන්න කන්ටේනර් එක පුරවල තියෙන හාල් මැස්සෝ මුහුදට නිකුත් වුණොත් එතකොට මේවා නිකන් පිරිසුදු හාල් මැස්සෝ නෙමෙයි. මොකද නැව ගිනිගත්තා කොටසක් ගිනි ගන්න නැති, තව කොටසක් තෙල් එක්ක මිශ්‍ර වෙන්නේ නැති, තව කොටසක් සල්ෆියුරික් එක්ක මිශ්‍ර වෙන්නේ නැති, තව කොටසක් අර කියපු රසායනික සංයෝග පවුඩර්, ඩස්ට් මේවත් එක්ක මිශ්‍ර වෙන්නේ නැති. එතකොට එහෙම මිශ්‍ර වෙච්චව මුහුදට ගිය සැනින් හාල් මැස්සෝ මේ වගේ දේවල් අර මං කිව්වා වගේ ෆිෂිවෝරස් මාළුම මත්ස්‍ය භක්ෂණයේ යෙදෙන ඔලිව් රිඩිටර්ස්ලා නිකන් ඉන්නේ නැහැ. මත්ස්‍යයිනුත් ආහාරයට ගන්නවා. එතකොට අපි දන්නවා ඩොල්ෆින්ලා කුඩා මාළු රංචු පස්සේ හඹා ගිහිල්ලා තමයි ආහාරයට ගන්න. එතකොට දැන් අපිට මේ අපි possibilities විය හැකි දේවල් මොනවද කියලා කතා කරොත් පැහැදිලිව මේ නැවෙන් නිකුත් වෙච්ච ආහාරත් ගත්තා වෙන්න පුළුවන්. ඉතින් ඒකත් බලපෑවා වෙන්න පුළුවන් මේ සතුන්ගේ මරණයට. දැන් ගිය පාර නැවේ සිදුවෙච්ච විනාශය සම්බන්ධ අපි කතා කරා ප්‍රමාණවත්ද මදිද එකෙන් කොයි වගේ බලපෑමක් මේ පද්ධතියට එල්ල වෙන්න පුළුවන්ද එල්ල වුණාද? මීට කලින් නැවේ නම් ඒ තෙල් නැවක් එක නිසා එමුත් ඒ තෙල් නැවෙන් තෙල් ටිකක් මුහුදට තෙල් එකතු වුණා. නමුත් ලොකු විනාශයක් වෙන්න කලින් මොකද තෙල් ප්‍රවාහණය කරපු නැවක් වුණාට ඒකේ තෙල් මුහුදට එකතු වෙන්න කලින් අරගෙන ගියා. ඒකෙදිත් අපිට කැස්බෑව 20ක් විතර මැරිලා හම්බෙලා කියලා වාර්තා වුණා. එතකොට අපි දල වශයෙන් මේ හිතුවා අඩු ගානේ කැස්බෑව 100ක්වත් මේකට බලපෑම් වෙන්න ඇති කියලා තමයි වාර්තාවල ඉදිරිපත් කරේ. නමුත් ඒකෙන් මේ වගේ මේ නවයි ඒ නවයි අතර වෙනසක් තිබේ. ඒක තෙල් ප්‍රවාහණය කරපු නැවක්. ඒකෙන් තෙල් තමයි මුහුදට එකතු වුනේ. නමුත් මේකේ විශාල රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් නිකුත් වුන නිසා ඒ දෙක අතර ලොකු බලපෑමක් වෙනසක් තියෙනවා. දැන් මේ කැස්බෑව වගේම අපි මුල්ලෝ දැක්කා, ඩොල්ෆින්ලා දැක්කා, ආන්දෝ දැක්කා. මේ සතුන්ට මේක කොයි විදිහට බලපානවද? මම දැක්ක පරිශන පත්‍රිකාවක වෙන රටවල් කරලා තියෙන මේ කැස්බෑව වගේම අනිත් කැස්බෑව සහ විශාල ශීරපායින්ට මොහොතේ ඉන්න මේ රසායනික ද්‍රව්‍ය වලින් බලපෑමක් වෙනවා කියලා මේ දෙගොල්ලෝගෙම
සෛල මේ රසායනික ද්‍රව්‍ය වලට ප්‍රතික්‍රියා කරන ආකාරයේ සමානකමක් තියෙනවා කියලා. ඒ නිසා වෙන්න පුළුවන් මේ කැස්බෑව සහ මේ ඩොල්ෆින් කියන වර්ග දෙකම අපිට මේ වගේ හම්බෙන්නේ. මොකද මේගොල්ලෝ උරගයන් සහ ශීරපායෙන් වුණාට මේ වගේ රසායනික ද්‍රව්‍යකදී මේගොල්ලෝ දෙගොල්ලොම එකට තමයි එක වගේ තමයි ප්‍රතික්‍රියා කරන්නේ මේ වගේ මේගොල්ලන්ගේ සෛල. ඒ නිසා මේ දෙකේම බලපෑම සමාන වෙලා මේ විශාල වශයෙන් කැස්බෑව සහ ඩොල්ෆින් අපිට මැරලා හම්බෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි චතුර මට ඒකට එකතු කරනවා නම් කාරණාවක් දැන් මේ සත්තුන්ගේ ආහාර ප්‍රභව මොනවද කියලා බැලුවොත් දැන් බටු කැස්බෑවත් අපි කිව්වා නොගැමුණු මුහුදේ ආහාර ගන්නේ මාළු ආහාරයට ගන්නවා ප්‍රධාන වශයෙන්. ඒ වගේම ගල් කැස්බෑවා මුහුදු තෘණ ආහාරයට ගන්නවා. ඒ වගේම පැලෑටි ආහාරයට ගන්නවා මේ මරින් වෙජිටේෂන් ඒ වගේ දේවල්. ඒ වගේම පොතු කැස්බෑව ගත්තාම සොෆ්ට් කොරල්ස්, ස්පොන්ජ් මේ වගේ දේවල් ගන්නවා කියලා අපි කලින් සඳහන් කරා. එතකොට අපි දන්නවා දැන් මුහුදේ ඉබේ පාවෙන ශාක ප්ලවාංග සත්ව ප්ලවාංග තියෙනවා. එතකොට මේ ප්ලවාංග වලට මේ විෂ රසායන උරා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒවා කන්ටැමිනේට් වුණොත් ඒවා ආහාරයට ගන්නවා ඊළඟ ආහාර දාමින් ඊළඟ පුරුක. ඒ කියන්නේ අපි දන්නවා හාල් මැස්සෝ සාලයෝ හුරුල්ලෝ ඒගොල්ලෝ ෆිල්ටර් පෙරාබුදින්න. ඒගොල්ලොන්ගේ විශේෂ පෙරණ තියෙනවා. ඒගොල්ලෝ මේ විශාල වශයෙන් කටින් අරගෙන කලවල් වලින් ජලය පිට කරද්දී ඒ කුඩා ප්ලවාංග අරගෙන භෝජනය කරනවා. එතකොට ඒ තුලින් අර සතුන්ගේ තියෙන විෂ රසායන සංයෝග මේ කුඩා මත්ස්‍යයින්ට එනවා. එතකොට ඒ එක මාළුවේ කර ප්ලවාංග විශාල මිලියන ගණනක ආහාරයට ගන්නවා. ඊළඟට ඒ කුඩා මත්ස්‍යයින් ආහාරයට ගන්නවා කැස්බෑවුන් නැත්තම් ඩොල්ෆින්. එතකොට ඒ සත්තුන්ට ඒ සත්තු මාළු ගොඩක් කනවා. එතකොට ඒගොල්ලන් තවත් මේ විෂ රසායනක වැඩි වෙනවා. එතකොට දැන් මේක අපි කලාපේ වැඩිපුරම ප්ලාස්ටික් එළියට දාන රටක් විදිහට කොහොමත් බලපෑමක් තියෙනවද ප්ලාස්ටික් පාවෙලා මේවා ආහාරයට ගැනීමට යොමු වෙන සතු කොහොමද ඒ තියෙන බලපෑම? මෙහෙමයි ප්ලාස්ටික් අපේ මුහුදට දැන් අපි පර්යේෂණ පත්‍රිකාවකින් 2015 වාර්තා වුණා ලංකාව ලෝකේ වැඩිම ප්ලාස්ටික් දාන රටවල් අතරින් පස්වෙනි ස්ථානයේ කියලා. එතකොට මේ නැවෙත් අපි දන්නා ප්ලාස්ටික් නර්ඩල්ස් ඇවිල්ලා මේ විශාල ප්‍රමාණයක් අපිට මන්නාරම පැත්තට ගිහිලා තිබ්බා. ඊළඟට තංගල්ලේ රැකවත් අපිට වාර්තා වුණා පහුගිය දවස්වල. ඒ තරම් පරාසයක මේ ප්ලාස්ටික් ගිහිලා තිබ්බා. එතකොට මේ ප්ලාස්ටික් අපි ගොඩක් වෙලාවට දකින්නේ මේ shopping bag වගේ දේවල් තමයි කැස්බෑව ගිලින්නේ ජෙලිෆිෂ් කියලා වැරදිලා. හැබැයි මේ සමහරු කියනවා මේ ප්ලාස්ටික් කුඩා බෝල නිසා මේවා කැස්බෑවට ගිලුණාට හානියක් වෙන්නේ නැති වෙන්න පුළුවන් කියලා. නමුත් අපි දැක්ක මේ නැවේ ප්ලාස්ටික් උණු වෙලා ලොකු කැදලි වගේ නැත්තම් ගොඩවල් වගේ පාවෙවි තියෙනවා නැත්නම් පාවෙලා ගොඩට ආවා. එතකොට මේ ප්ලාස්ටික් බෝල වුණත් මේ උණු වෙලා කැදලි පාවෙච්ච ඒවා නැත්තම් ලොකු ගුලි වගේ පාවෙච්ච ඒවා මේ කැස්බෑවුන්ගේ ආහාරයට එකතු වෙන්න ඉඩ තියෙනවා අනිත් ඒවා ගන්නකොට. එතකොට මේ ප්ලාස්ටික් වල බලපෑමක් තියෙනවා. ඒ වගේම ප්ලාස්ටික් ආහාරයට ගන්නවා කියන එක තියෙන පාවෙන බෑග් වගේ වුණත් ආහාරයට ගන්න පුළුවන්ද සාමාන්‍ය shopping bag වගේ ඒවා? පැහැදිලිවම දැනට ඒ කියන්නේ පරීක්ෂණ මගිනුත් ඔප්පු කරලා තියෙනවා. ඡායාරූප තියෙනවා, වීඩියෝ දර්ශන ගත්තා තියෙනවා. ලෝකෙ පුරාම shopping bag එකක්. අපි දන්න අර සිලි බෑග් කියලා අපි කියන shopping bag එකක් වතුරේ පාවෙන්නේ ජෙලිෆිෂ් ජල්ලි මසුන් කියලා අපි දන්න ජෙලිෆිෂ් එකකදී. එතකොට කැස්බෑවුන් ඇවිල්ලා මේවා ගිල දමනවා. ඉතින් ඒවා ජීර්ණය වෙන්නේ නැතුව ආහාර මාර්ගයේ සිරවීමෙන් කැස්බෑව විශාල සංඛ්‍යාවක් මේ ගිහිල්ලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි දන්නවා දැන් අපි නියපොතු කඩලා කෑවත් චූටි වුණාට ඒවා එකතු වෙලා අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේ කැස්බෑවුන්ටත් මේ ප්ලාස්ටික් නර්ඩල් එක නැත්තම් පෙලට් එක පොඩි කියලා නෑ. ඒවා ඒගොල්ලෝ ගිල දැම්මොත් දිරන්නේ නැති නිසා ඒවා එකතු වීමෙන් ආහාර මාර්ගයේ හිරවීමෙන් මිය යන්න හැකියාව තියෙනවා. මම හිතන්නේ කැස්බෑ වගේ ආයු කාලය තමයි අපි කතා නොකරේ. සතුන්ගේ චර්යාවත් එක්ක මේ ඒ කියන්නේ මේ සතෙක් කොච්චර කල් ජීවත් වෙනවද ආයු අපේක්ෂාව කොච්චරක් විතර වෙනවද කැස්බෑවගේ සමහරු කියනවා 400ක් ඉන්නවා කියලා. මේක ඇත්තද 400ක් ඉන්න පුළුවන්ද කැස්බෑවෙකුට? අපිට ඒක මෙහෙම විග්‍රහ කරන්න පුළුවන් විද්‍යානුකූලව. දැන් අපි කැස්බෑවුන්ගේ ලිංගික පරිණතිය දක්වා වර්ධනය වෙන්න යන කාල සීමාව විශේෂ අනුව වෙනස් වෙනවා. දැන් කුඩාම කැස්බෑ විශේෂණ බටු කැස්බෑ ගත්තොත් අවුරුදු 7-15කදී පරිණත වෙනවා. ඊළඟට අපි ඒකට සාපේක්ෂව ගල් කැස්බෑව ලංකාවට වැඩිම වෙන කැස්බෑ ගත්ත අවුරුදු 30ක් 50ක් යනවා. එතකොට අපි ඒකෙන් හිතමු අවුරුදු 30දී ලිංගික පරිණතියටපත් වුණා කියලා. එතකොට මෙයාගේ බිත්තර දැමීමේ ක්‍රියාවලිය ප්‍රජනන චක්‍රය අවුරුදු 50ක් විතර මෙයාට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට අවුරුදු 50යි 30යි ගත්තත් අවුරුදු 80ක් එයා ජීවත් වෙනවා. හැබැයි බිත්තර දැමීම දැන් අපි දන්නවා අපේ මිනිස්සුන් ගුණත් ආර්තවහරණය වුණු සැනින් කාන්තාව මිය යන්නේ නැහැ. මහලු අවධියක් ගත කරනවා. එතකොට ඒ වගේ මේ කැස්බෑවුන්ගේ බිත්තර දැමීමේ ක්‍රියාවලිය ප්‍රජනක ක්‍රියාවලිය අවසන් වුණත් තවත් අවුරුදු 10ක් 15ක් 20ක් මේගොල්ලෝ මහලු අවධියක් ගත කරනවා. එතකොට ඒ අනුව අවුරුදු 80 ඉඳලා අපි තව මහලු අවධියට අවුරුදු 10ක් 15ක් එහෙම එකතු කරොත් අපිට පේනවා පැහැදිලිව අවුරුදු ඒ 80ත් 120ත් අතර කාලයක් මේ කැස්බෑවෙක් ජීවත්
ජීවත් වෙනවා කියලා අපිට ඒක සලකන්න පුළුවන්. දැන් අවුරුදු 50 ලිංගික පරිණතයටපත් වෙනවා කියලා අපි සැලකුවොත් අවුරුදු 50ක් බිත්තර දානවා කියලා සැලකුවොත් එතරම් අවුරුදු 100ක් මේ කැස්බෑව ජීවත් වෙනවා. තව අවුරුදු 15ක් 20ක් එයා වයෝවෘද්ධ අවධිය මහලු අවධිය ගත කරනවා කියලා සැලකුවොත් අවුරුදු 120ක් පමණ ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා සාධාරණයි අපි කියන එක අවුරුදු 80ක් 120ක් අතර වගේ කාලයක් මේ ලංකාවට වැඩියම බිත්තර දාන්න යන කැස්බෑවෝ ජීවත් වෙනවා කියලා. සමහරට බටු කැස්බෑවුන්ගේ ආයුෂ කාලය ඊට වඩා තරමක් අඩු වෙන්න පුළුවන්. තව ප්‍රශ්න දෙකක් මම ඔබට යොමු කරනවා මේ සත්ත්වයන්ගේ හැසිරීම සම්බන්ධව. දැන් ගොඩක් මේ දියවැල් රටාව ගමන් කරන ආකාරය සම්බන්ධයෙන් අපි බැලුවොත් මේ දවස්වල විශේෂයෙන්ම මේ දියවැල් ගමන් කරන්නේ බටහිර වෙරළ තීරයෙන්. එතකොට මේ දියවැල් වල මුල් අවස්ථාවේදී වෙච්ච බලපෑම් සත්වයන්ගේ සිරුරු ගොඩ ගැසීම් සහ මේ ප්ලාස්ටික් කැට වෙරළට ආපු එක බැලුවෙන් පස්සේ දැන් තියෙන තත්ත්වයට අනුව යම්කිසි වෙනසක් පේනවා. ඔබේ අධ්‍යයනයන් තියෙනවද ඒ සම්බන්ධයෙන් ඔබට දැනෙන දේ මොකද්ද? දේවල් පිළිබඳව විශේෂයෙන් අධ්‍යයනය කරලා නැහැ. නමුත් අපි දකින්නකොට දැන් අර දීවරයොත් එක්ක අපි ගොඩක් වෙලාවට මේ පරීක්ෂණ කරනවා වගේම අපි සංරක්ෂණ කටයුතු කරනකොට දීවරයොත් එක්ක ඉන්නේ. එතකොට දීවරයෝ කියනවා මේ දවස්වල දියාත මේ අතර ගමන් කරන්නේ මේ අනිත් මේ දවස්වල දියාත නැත්තම් උහුළඟ මුහුදේ කොහෙටද ගමන් කරන්නේ කියලා. ඒ වගේ ඒ අත්දැකීම් එක්ක අපිට දකින්න පුළුවන් කාලයකට මේ දියාත් ඒ කියන්නේ මේ මුහුදේ තරංග ගමන් කරන ආකාරය වෙනස් වෙනවා. මේවත් එක්ක මේ කැස්බෑවන්ගේ සිරුරු පාවෙන එකේ වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම දැන් අපි කිව්වා කාලයකට අර ගැඹුරු මුහුදට පාවෙනවා කියලා. ඒ වගේම දැන් අර රසායනික ද්‍රව්‍ය වගේ දෙයකදී කැස්බෑවන්ට සිද්ධ වෙන විනාශයත් එක්ක ඒගොල්ලෝ අර එකපාරට මැරෙන්නේ නැහැ. ටික දවසක් ගිහිල්ලා මැරෙන්න පුළුවන්. එතකොට මේ දියවැල් වලට සම්බන්ධ වෙලා මේ කැස්බෑව ගොඩට එන එකේ වෙනසක් අපිට දකින්න ඉඩ තියෙනවා. මොකද අය අනතුර වෙච්ච වෙලාවෙම මැරිච්ච උන් නෙවෙයි. නමුත් පස්සේ මැරිච්ච උන්. ඒ කියන්නේ ස්නායු පද්ධතියට වෙලා නැත්තම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනා නම් එකපාරට මැරෙන්නේ නැහැ. මොනවා හරි රෝගයක් හැදිලා හරි වෙනසක් වෙලා තමයි මැරෙන්නේ. එතකොට ඒ කාලේ වෙනකම් මේ කැස්බෑව මොහොතේ මේ ආහාර ගනිමින් ජීවත් වෙනවා. එතකොට ඒ පස්සේ මේවා වෙන එක විනාශ වෙන එකේ වෙනසක් දකින්න පුළුවන් වෙනවා. දැන් අපි මේ සිද්ධියට අදාළ කරගත්තොත් මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධියත් එක්ක අපි දන්නවා දැන් මුලින්ම මීගමුව ප්‍රදේශයට අධික වශයෙන් මේ අපද්‍රව්‍ය ගොඩ ගැහුවා. ඊළඟට මේවා ගල්කිස්ස පානදුර වාද්දුව කළුතර එහෙම ගිහලා ගාල්ල මිරිස මාතරේ ප්‍රදේශය ඊට පස්සේ අවසානයේ තංගල්ල රැකව දක්වා පැමිණියා. ඒ කියන්නේ ඒ නිරීක්ෂණයෙන් අපිට ගන්න පුළුවන් තියෙන නිගමනය තමයි දියවැල ගමන් කරේ අපි කියනවා උතුරු දියවැල කියලා කියන උතුරු දෙසට යන දකුණු දෙසට තමයි මේ මොහොතේදී දියවැල ගමන් කරේ. ඉතින් ඔබ දන්නවා දැන් අපි තංගල්ල ඒ ප්‍රදේශයට පස්සේ හම්බන්තොට පැත්තට යනකොට මේ වක්‍රාකාරව අපේ ලංකාව අවසන් වෙනවා. ඒතකොට ඒ නිසා අපි නිකන් සරල රේඛාවක් විදිහට වගේ මේ බටහිර වෙරළ දිගේ දකුණු දෙසට ගමන් කරන දියවැලෙන් රැගෙන යන නැවෙන් එකතුණු අපද්‍රව්‍ය දැන් ලංකාවේ භූමිය ඉක්මවලා වෙනත් ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයට ගිහිල්ලා වෙනත් ප්‍රදේශවලට තව කාලයකට පස්සේ වෙනත් ගොඩබිම් කරා යන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ දියවැල දියාත විටින් විට වෙනස් වෙනවා. දැන් උදේ තියෙන එක පැත්තකට හවස තියෙන තව පැත්තකට. අද තියෙන තව පැත්තකට හෙට තියෙන තව. ඒ අනුව මේක උතුරු දියවැල බවට පත් වෙලා ඒ පැත්තට ගෙනියන්නත් පුළුවන්. දැන් අපි මේ සැසඳුවොත් දකුණු පැත්තට යන එකද අපිට අවමහානියක් වෙන්නේ උතුරු පැත්තට ගියොත් අවමහානියක් වෙන්නේ කියලා ගත්තොත් ඇත්තටම අපේ එක පැත්තකින් වාසනාවන්තයි මේක දකුණු දෙසට ගමන් කිරීම. මොකද උතුරු පැත්තට ගමන් කරා නම් මේක යන්නේ ඊටමත් පටු සහ නොගැඹුරු වෙච්ච මන්නාරම්බොක්කේ අපි දන්නවා ගල්ෆ් ඔෆ් මැනා කියන ඒරියා. ලංකාව ඉන්දියාව අතර තියෙන නොගැඹුරු සහ පටු තීරය. ඒ ප්‍රදේශයේදී ඔයගොල්ලෝ දන්න හිම අර ප්‍රදේශය අඩු වෙනකොට මේකේ සාන්ද්‍රතාවය වැඩි වෙන්න පුළුවන්, බලපෑම වැඩි වෙන්න පුළුවන්. අනිත් එක මම කිව්වා ඉස්සෙල්ලා මුහුදු තෘණ බහුලවම තියෙනවා, කොරල් පර බහුලව තියෙනවා. එතකොට මුහුදු ඌරන්, තල්මසුන්, ඩොල්ෆින් ඇතුළු සහ කැස්බෑවුන් මත්ස්‍ය සම්පත විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ ඉන්නවා. එහෙනම් බලපෑම මීටත් වඩා වැඩි වෙන්න පුළුවන්. මම ප්‍රශ්නයක් විදිහට යොමු කරන්න කැමතියි. දැන් මේ ඔබ අපි පෙර සඳහන් කරපු මේ කැස්බා විශේෂ පහ සම්බන්ධයෙන්ම කතා කරාම ලංකාවේ වනසත්තු සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ 32 යටතේ පැහැදිලිවම ආරක්ෂිත උරුගීන් කියලා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට මරණ කරත්, තුවාල කරත්, ශරීර කොටස් ලබා ගැනීම මේ හැම දෙයක්ම වරද එනවා. ඊට පස්සේ තව පොඩ්ඩක් මෑත කාලයකට එනවනම් මේ වගේ අපදීම සම්බන්ධයෙන් පවා ගැටලුවක්. දැන් එතකොට මිනිස්සෙක් ඇවිල්ලා සතෙකුට හානි සිදු කිරීම පිළිබඳව කතා කරනවා. හැබැයි ඇවිල්ලා මේ වගේ පරිසරයක ව්‍යසනයක් සිදු කිරීමට අනුබල දීමක්, ඒ වගේම මහා දැවැන්ත විනාශයක් සිදුවීමක් මේකෙන් සත්තු මේයාම් සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කිරීමේදී වෙන විදිහකින් කටයුතු කරනවද? නැත්නම් කොහොමද මේ කටයුතු නීතිමය පැත්ත මොකද්ද මේකේ තියෙන?
නීතිමය පැත්තෙන් ගත්තොත් ඇත්තට මේක මේ සිතාමතා මේ කරන දෙයක් නෙවෙයි මේ නෞකාව ගේනකොට අපි දන්නේ ඒකේ තිබ්බ තත්ත්වය කොහොමද කියලා. නමුත් මේ නෞකාව නිසා මේක වුණා කියන එක පැහැදිලි කරගන්න අපි නීතිමය තර්ක ගෙනාවොත් එතෙන්දී ඇත්තටම මේ නීතිය අපිට මම හිතන්නේ ඒව අදාළ කරගන්න පුළුවන්. මොකද කැස්බෑවට හානි කිරීම නීතියෙන් වරදක්. එතකොට මේ නෞකාව නිසා මේ කැස්බෑවුන්ට හානි වෙලා තියෙනවා නම් ඒ නිසා මේ ආඥා පනතේ යටතේ අපිට ඒ පිළිබඳව ක්‍රියා කරන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස වෙන්නේ. ඔබේ අදහස මොකක්ද කියන්නේ? ඔව් දැන් ඇත්තටම දැන් ඔබ නිකන් සරලව හිතන්න නයිට්‍රික් අම්ලය කොච්චර දරුණු අම්ලයක්ද කියලා. දැන් ඒක පස්සේ ක්‍රමානුකූලව තනක වෙන්න පුළුවන්. නමුත් දැන් ওই සිද්ධිය රැකවාසන්න මොහොතේ වගේ වෙලා ඒ නයිට්‍රික් අම්ල මුසු වෙච්ච දැන් රළ වෙරළට ගහනවා. එතකොට මේ රළපාර වෙරළට ගැහුවා නම් ඒ වෙරළේ මේ අපි කතා කරන මොහොතේත් බීජෞෂණය වෙන රැකෙන බිත්තර වලවල් වලට මේ නයිට්‍රික් අම්ලය වැදුනා නම් ඒතර බිත්තර කටුව කැල්සියම් කාබනේට් වලින් නම් හැදලා තින්නේ ඒවට සාන්ද්‍ර අම්ල මුසුනොත් වෙන්න පුළුවන් තත්ත්වේ. එතකොට මේක අපිට සුළු කොට තකන්න බෑ. එහෙනම් කලල විනාශ වෙනවා, ඒ බිත්තර විනාශ වෙනවා, මේ වෙන ලොකු තවත් හානි වෙන්න පුළුවන්. එතකොට මේ දැනටත් අපි දන්නේ නැහැ ඇත්තටම මේ නයිට්‍රික් අම්ල ජලයට මුසු වෙලා නොගැඹුරු ජලයේ සිදුවෙච්ච ව්‍යසනයක් නිසා මේවා බෙන්තොට ඉඳුරුව කොස්ගොඩ මේ වගේ ප්‍රදේශවල වෙරළ තීරයන් වලට උනත් ගොඩ ගහන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ප්ලාස්ටික්. දැන් මේ කන්ටේනර් ඇතුලේ ඒ ලයිස්තු අපි බැලුවොත් මොනවද තිබ්බේ කියලා එතන පැහැදිලිවම තියෙනවා පොලිතින් විශාල ප්‍රමාණයක්. මේ පෙලට්ස් වලට අමතරව පොලිතින් විශාල ප්‍රමාණයක්. එතකොට මේවා ජලයට මුසු වුණොත් කැස්බෑවුන්ට ආහාර ගන්න ඒවා. එතකොට ඒවත් ආපහු වෙරළට ගොඩ ගහන්න පුළුවන්. ඉතින් ඇත්තට මේ ප්‍රශ්නේ තාම ඉවර නෑ චතුර. අනාගතයටත් මේගොල්ලෝ එක්ක මේව ටික මුහුදෙන් ඉවර කරන්න ඕන. එළියට අරගෙන අයින් කරන්න ඕන. නැවත ප්‍රතිඅපනය කරන්න හරි ක්‍රමානුකූලව විද්‍යාත්මක ක්‍රමයකට බැහැර කරන්න හරි ඕන. එහෙම නැත්නම් මේක ලොකු තවත් ඉදිරියටත් මේ ව්‍යසනය පවතින බව අපිට සඳහන් කරන්න පුළුවන්. ප්‍රශ්න විදිහට අපිට මම කැමති යොමු කරන්න පුළුවන් වෙලාවේ තව වැඩිපුර ප්‍රශ්න කීපයක් යොමු කරන්න. දැන් මේගොල්ලන් මේ සත්‍යය සම්බන්ධයෙන් කතා කරාම වසර මිලියන 100කට වඩා අපේ පද්ධතියත් එක්ක නෑකමක් තියෙනවා මේ කොට්ටාශයට. විශේෂයෙන්ම මේ සත්වයාගේ තියෙන වටිනාකම් පිළිබඳව අපි කතා කරන ප්‍රමාණය ලංකාවේ අඩුයි. දැත්තට මේ සත්වයට මොන වගේ ජීවිතවලට බලපෑමක් තියෙනවද? මානව ක්‍රියාකාරකම් වලින් කොයි වගේ බලපෑමක් එල්ල වෙනවද? විශේෂයෙන්ම මේ කැස්බෑවන්ට තියෙන තර්ජනත් එක්ක බලපුවම බිත්තර ගන්න එක තිබ්බා දකුණු වෙරළ තීරයේ ගොඩක් මිනිස්සු බිත්තර එකතු කරනවා. මේ බිත්තර එකතු කරන නිසා මේ කැස්බෑව වඳ වෙනවා. මොකද බිත්තර 100ක් දැම්මුත් 100ම ගන්නවා මිනිස්සු. නමුත් දැන් සමහර ස්ථානවල අපි රැක ප්‍රදේශයේ ඉන්ස්ටිටියුට් කන්සර්වේෂන් එක කියන්නේ ස්වභාවිකව ආරක්ෂා කරන ක්‍රමයක් කරනවා. ඒ වගේ ස්ථාන කීපයක වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව බුන්දල රකින්නවා. ඒ වගේ ස්ථාන කීපයකට සංරක්ෂණය කරනවා. නමුත් අනිත් ස්ථානවල තාමත් මේ බිත්තර ගන්න එක සිද්ධ වෙනවා. ඒ කියන්නේ නීතියෙන් තහනම් වුණාට මිනිස්සු හොරෙන් බිත්තර ගන්නවා. එතකොට ඒ නිසා බිත්තර සම්පූර්ණයෙන්ම අයින් වෙන එක වෙනවා. ඊට අමතරව විශාලම තර්ජනය තමයි ලංකාවේ තියෙන දැල් වලට දීවර දැල් වලට කැස්බෑව අහුවෙලා. මොකද අපි දන්නවා කැස්බෑව ශෝෂණය කරන කට්ටිය, පෙනහළු වල ශෝෂණය කරන කට්ටිය. එතකොට ඒගොල්ලන්ට හුස්ම ගන්න ගොඩට මතුවෙන්න ඕනේ. ඉතින් දැල් වලට අහුවෙලා හුස්ම ගන්න උඩට එන්න බැරිනොත් මේ කැස්බෑව හුස්ම හිර වෙලා මැරෙනවා. ඊට අමතරව දීවරයෝගේ දැල් හානි කරන නිසා දීවරයොත් මේ කැස්බෑවන්ට තර්ජනයක් වෙලා තියෙනවා. මේ දීවරයොත් පහර දීලා මේ කැස්බෑව මරනවා. ඒ වගේ අවස්ථා දකින්න පුළුවන්. තව මොනවද තර්ජන විදිහට තියෙන්නේ? දැන් ඇත්තටම මේ කාලේ තවත් විශේෂ තර්ජනයක් එල්ලලා තියෙනවා කැස්බෑවුන්ට. ඒ තමයි අපි දන්නවා දැන් ටර්ටල් හැචරිස් කියලා අපි හඳුන්වන කැස්බෑ බීජෞෂණ මධ්‍යස්ථාන තියෙනවා. දැන් මේතන වෙන ක්‍රියාවලිය තමයි වෙරළට ගිහිලා බිත්තර එකතු කරන එක් කලෙක්ටර්ස්ලා කියලා වෙනම පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ බිත්තර අරගෙන මේ ටර්ටල් හැචරිස් වලට ගෙනල්ලා විකුණනවා. ඒකෙන් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. එතකොට හැචරි වෙලා අය මේ කැස්බෑ බිත්තර වල දාලා නැත්නම් වැල්ලි බීජෞෂණය කරවලා පැටවුවාම පැටවු දින කීපයක් ටැංකියක තියන් ඉඳලා යවනවා. ඒක සංචාරකයන්ට පෙන්වීමෙන් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන මුදල් වලින් තමයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ හැචරිය නඩත්තු කරන්නේත් ඒ වගේම බිත්තර මිලදී ගැනීම සඳහා යොදවන්නේ. දැන් සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම අඩාවල වෙලා තියෙනවා. ඒ වගේම මේ සංචරණ සීමා COVID-19 රටේ ආර්ථිකයට මිනිසුන්ගේ ආර්ථිකයට බලපාලා තියෙන නිසා මට ඇත්තට මේ වෙනකොට දුරකථන ඇමතුම් කීපයක් මේ කොස්ගොඩ ප්‍රදේශයේ ජනතාවගෙන් ලැබුණා. දැන් ඒ කැස්බෑ බීජෞෂණ මධ්‍යස්ථාන වලින් කැස්බෑ බිත්තර ගැනීම සමහර තැන් වලින් නවත්තලම තියෙනවා. සමහර තැන් වල සුළු ප්‍රමාණයක් ගන්නවා කියලා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අර බිත්තර එකතු කරන අය ඒ බිත්තර ගන්නේ නැතු ඉන්නවා කියලා. ඒ කියන්නේ ඒ ගන්න බිත්තර දැන් හැචරි වලට යන්නේ නැත්නම් ඒව ඔක්කොම මිනිසුන් විසින් ආහාරයට ගන්නවා. ඒ කියන්නේ විකුණනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ගැනත් රජයේ අවධානය යොමු වෙන්න ඕනේ කැස්බෑ සංරක්ෂණය පිළිබඳව. එක්ක අපි පහසුකම් සපයන්න ඕනේ මේ හැචරි වල අයට යම්කිසි මේ ගන්න බිත්තර ටික ආරක්ෂා කරලා යවන්න ඒගොල්ලන්ට උදව්වක් දෙන්න ඕනේ මේ වගේ කාලයකදී. ඉතින් ඇත්තටම මේ මොකද ඒ කොස්ගොඩ ප්‍රදේශය කොස්ගොඩ බෙන්තොට ඉඳන් මේ ප්‍රදේශවල බිත්තර විශාල සංඛ්‍යාවක් කැස්බෑවුන්ගේ වසරකට එකතු වෙනවා. ඉතින් ඒවා
පැටව් වෙලා මුහුදට නැවත යන්නේ නැත්නම් එතනත් ලොකු ගැටලුවක් එකතුවක් විදිහට ගත්තම සාමාන්‍යයෙන් ඔය කොච්චරක් විතර කැස්බෑවෝ බිත්තර දමලා අපේ කලාපේ පැටව් විදිහට එළියට යනවද නැද්ද? නිකන් එහෙම ගණනයක් තිබෙනවද කරපු පර්යේෂණ වාර්තාවල මොනවා හරි සාමාන්‍ය තත්ත්වවල? දැනට අපිට මේ වාර්තා වෙන විදිහට තංගල්ලේ රැකව ප්‍රදේශයේ විතරක් වර්ෂයකට පහුගිය වසරේ කැස්බෑ බිත් කැදලි 1500කට වැඩි ප්‍රමාණයක් තිබිලා තිනවා. ඒ වගේම අපි අනිත් ස්ථානවල කරපු පර්යේෂණ වල කොස්කර ප්‍රදේශයේත් වසරකට 300ත් 500ත් ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ වගේ ගත්තම දල වශයෙන් ලංකාව පුරහා මම හිතනවා අඩුම ගානේ කැස්බෑක් ඇදලි 5000කට කිට්ටු ප්‍රමාණයක් තියෙයි කියලා. ඒක හරියට කියන්න බෑ මොකද සම්පූර්ණ මේ වෙරළප තීරණව පිළිබඳ සමීක්ෂණයක් කරලා නැහැ. තැන් තැන් වල කරපු ඒවා තමයි තියෙන්නේ. නමුත් දල වශයෙන් ඇස්තිමතු කරන්න බලනවා 5000ක් විතර තියෙයි කියලා. එතකොට මේ බිත්තර අපි කිව්වා 100ක් 120ක් දානවා කියලා. අපේ පර්යේෂණ අනුව හොයාගෙන තිනවා මේ බිත්තර වලින් 80ක් 82ක් විතර පැටව් ස්වභාවික තත්ත්වයන් යටතේ වෙන තත්ත්වය මේවා නැත්නම් වෙන උපද්‍රව තිබෙන්නේ නැත්නම් ස්වභාවික තත්ත්වයන් යටතේ 82ක් විතර පැටව් නිදහස් වෙනවා කියලා. මගේ අවසන් ප්‍රශ්නේ අපි මේ වගේ පරිසර විනාශයකට මුහුණ දෙන පළමු අවස්ථාවනේ මේ මිට ඉස්සෙල්ලත් ප්‍රශ්න තිබුණා. හැබැයි මේ වගේ අනතුරු ඉස්සරහට වැඩි වෙන්න පුළුවන් නාවක ගමනාගමනයේ වැඩිවීම මේ දේවලුත් එක්ක අපිට ඒතන තියෙන සූදානම ප්‍රමාණවත්ද? අපි මොනවද වර්ධනය කරගන්න ඕන දේවල්? මට පොඩ්ඩක් එතනදී කියන්න ඕනේ අපි දූපත් රාජ්‍යයක් ඒ වගේම අපේ ප්‍රධාන වරායන් දෙකක් ගැන තියෙනවා. කොළඹ සහ අලුතෙන් හදපු හම්බන්තොට වරාය. එතකොට අපි ගොඩක් වෙලාවට මේ රජයේ ප්‍රතිපත්තිවල දකිනවා අපි මේ වරායන් වලින් ලොකු ආදායමක් උපයා ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ කියන්නේ අපේ මුහුදේ විශාල නැව් ප්‍රමාණයක් ප්‍රහාණය කරනවා. මේවට පහසුකම් සපයලා ලොකු ආදායමක් මේ උපයා ගැනීමට අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. නමුත් අපි දැක්කා අර කලින් වෙච්ච නිව් ඩයමන්ඩ් නෞකාවෙත් ඒ වගේ මේ නෞකාවෙත් ගින්නක් ඇති වුණ වෙලාවේ අපිට නිවා ගන්න බැරි වුණා. මේක අනිත් එක වෙන විශේෂයෙන් මේ සාමාන්‍ය නැවක් නෙවෙයි විශාල රසායන ද්‍රව්‍ය ප්‍රමාණයක් ප්‍රවාහණය කරපු නෞකාවක්. නමුත් අපිට මේ ගින්න ඉක්මනට නිවා ගන්න පහසුකමක් තිබ්බේ නැහැ. මොන හරි ක්‍රමයකට ඒක බැරි වුණා. ඒ නිසා අපි මේ වගේ වරායවල් වලින් ආදායමක් බලාපොරොත්තු වෙනවා නම් ඉදිරි අනාගතයේදී අපි ප්ලෑන් කරලා තිනවා අවුරුදු 100ක් යනකම් වගේ මේ ඉදිරියට මේ වගේ මේකෙන් ලොකු ආදායමක් එයි කියලා අපි දකිනවා රාජ්‍ය ප්‍රතිපත්තිවල. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේකෙන් මේ වගේ වෙලාවකට හදිසි ප්‍රතිචාර දැක්වීමට සූදානමක් තිබිය යුතුයි කියලා. කෙටියෙන් ඔබට අවස්ථාවක් ඊටමත් කෙටි වෙලා. දැන් චතුර කැස්බෑවුන්ට අමතරව අපි දන්න දැන් පානදුර වෙරළට ගොඩ ගහපු තල්මස් රංචුව. දැන් අර අලින්ට දාන වලි බඳින කඹ වලින් මෙයාගේ වලිගෙට බැඳලා බෝට්ටු වලින් අදිනවා. ඇත්තටම මම පෞද්ගලිකව නිරීක්ෂණය කරා දරුණු තුවාල ඒ තල්මසුන්ට සිදු වෙලා තිබුණා ඒ ක්‍රියාවලිය. ඉතින් අපිට ඒ ඉදිරිපත් වෙච්ච අයට කිසිම චෝදනාවක් එල්ල කරන්න බෑ. මොකද ඒ වෙලාවේ ඒගොල්ලෝ අවංක උත්සාහ කරේ කොහොම හරි මේ සතුන්ව දියඹ මුහුදට ගෙනියන්න. ඉතින් ඒකෙන් අපිට ඉගෙන ගන්න ඕන පාඩම මොනවද? අපේ රටේ අපි දන්නා සමුද්‍රීය පරිසර ආරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මොන ඒවා තිබුණත් ඒ වලට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන පුහුණු නිලධාරීන් සංඛ්‍යාව මදි, අවශ්‍ය කරන උපකරණ මදි. ඒ වගේම දැන් මම පානදුර ප්‍රදේශයේ පදිංචිකාරයෙක්. නමුත් අර වගේ ව්‍යසනක් වුණත් දැන් අපිව සම්බන්ධ කරගන්නේ නැහැ. එතකොට ඒ වගේ අපේ සම්පත්දායකයෝ කොහෙද ඉන්නේ? ඒ වුණොත් ඒ ටක් ගාලා එතනට ගිහලා ඒක අපි කියනවා මේ තියෙන తত্ত্বය මොකක්ද කියලා විග්‍රහ කරලා බලලා විද්‍යානුකූලව ඒක නිරීක්ෂණය කරලා ඒ තොරතුරු ගන්න එක ඉතාමත් වැදගත් බොහොම කෙටි කාලෙකදී. ඉතින් එහෙම අපේ සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් නැහැ. ලංකාව. ඒ කියන්නේ දැන් හරිනම් මේ වෙලාවේදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ මුහුදු කැස්බෑව ගැන සමුද්‍ර ජීව විද්‍යාඥයින්ව ගෙනල්ලා මේ ශීරපායින් ගැන වැඩ කරන අය මේගොල්ලන් ගෙන්නලා ඇත්තටම අපි පොදුවේ කතා කරන්න ඕනේ මේකට මොකක්ද හේතුව සහ මේ වළක්වා ගන්න මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ අතෙන් අපේ සම්බන්ධීකරණ පැත්තෙන් ගත්තා ලොකු අඩුවක් තියෙනවා මේ රටේ. ඉතින් අපි ගොඩක් වෙලාවට පරිසරය ගැන සංවේදී වෙනවා අඩුයි. අපි හැම වෙලාවකම වැඩිපුර උත්සාහ කරනවා. අපිට තේරෙනවා අපි සංචාරය කරන්න ලස්සන බලන්න තියෙන දේ ලස්සනට දැකලා සතියන්ත එක කොහේ හරි ගිහිල්ලා එන්න. නමුත් ඊට වඩා අපි පරිසරයට ආදරය කරන ගමන් ඒ ගැන අධ්‍යයනය කරන ගමන් අපි ගොඩක් දන්නේ නැති දේවල් තියෙනවා. අපි ඉගෙනගෙන අපි සංචාරකයෝ විදිහට උනත් රටක් විදිහට මේ පරිසර පද්ධති ආරක්ෂා කරගෙන මේ ගමන යන්න ඕන. ඒ වෙනුවෙන් මේ කතා බහ අද අපිත් එක්ක සම්බන්ධ වුණා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ සභාපති තුෂාන් කපුරුසිංහ මහත්මයා බෙහෙන්ම ස්තුතියි සම්බන්ධ වුණාට. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වුණා ජෛව තාක්ෂණ සංගමයේ සභාපතිතුමා මේ කැස්බෑ ළඟ පරිශ්‍රණයක් කරපු කෙනෙක් විදිහට සම්බන්ධ උපාධියක් කරපු කෙනෙක් විදිහට ආචාර්ය ලලිත් ඒකනායක මහත්මයා බෙහෙන්ම ස්තුතියි ඔබතුමාට සම්බන්ධ වුණාට. අපි හිතනවා මේ ගැන දැනුවත් වීමයි වැදගත්. අපි එතකොට පුළුවන් මේ ගොඩක් විනාශයන් නවත්තන්න කියලා. Travel with Chatura.